වහල්කම් කරනවා යනු කුමක්ද? වහල්කමින් ගැලවෙන්නේ කෙසේද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තේ තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්ම රත්නයේ යුතු මාරි මහා සංඝ රත්නයේ මා සමග වන්දනා කරගමු. සියලු දෙනා මා සමග නමස්කාර පාඨයේ සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ 80000ක් ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. ඒතුම් ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අති ගෞරවනීය මහා සංඝ රත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. හොඳයි පින්වතුනි. අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහන් මාලාව කරගෙන යනවා. ඉතින් ඒකට සහසම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනා කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? ඔබගේ අනාගතේ මොන වගේ විය යුතුද කියලා ඔබ බොහෝ දිනකට වැටහිලා ඇති. ඒ තම තම නැනපමණින් තම තමන්ට වැටහිලා ඇති මේ ලෝකයේ සම්බන්ධයෙන්, මේ ජීවිතයේ සම්බන්ධයෙන්. ඉතින් පින්වතුනි, වැදගත්ම කාරණාව තමයි මේ දහම් දේශනා තුළින් අපි අහගන්න දේවල් මේ අනන්ත සසරේ ආපු කාලේ පින්වතුනි ඕන තරම් අහලා තියෙනවා. කොටින්ම කියනවා නම් පින්වතුනි, මේ ආපු සසරේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට අපි ආපු සසරේ පැවිදි වෙච්ච වාර ගණන විතරක් කොච්චරද කියනවනම් ඒ පැවිදි වෙච්ච එක වාරයකට එක අටපිරිකර ගානේ ගත්තොත් මහා මෙරු පර්වතයේ පරයා යන තරම් අටපිරිකර කන්දක් ගොඩ ගන්න පුළුවන්. ඒ තරම් මේ සසරේ පැවිදි වෙලා තියෙනවා. පැවිද්ද කියන එක පින්වතුනි අතිශය දුර්ලභ කාරණාවක්. මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක කොච්චර දුර්ලභයිද කියලා ඔබට තථාගතයන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවානේ. මනුස්ස ජීවිතයක් ලැබෙන එක කොයිතරම් දුර්ලභ නම් ඉතින් මිනිස්සෙක් පැවිදි වෙනවා කියන එක කොච්චර දුර්ලභද. ඉතින් ඔය කොච්චර ආවත් පින්වතුනි සිල්වතක් රැකගෙන හිටියා. සිල් මාතාව විදිහට හිටියා. අනගාരിക විදිහට හිටියා. අනගාരികා විදිහට හිටියා. පැවිදි වෙලා හිටියා. මහානායක වෙලා හිටියා. අනුනායක වෙලා හිටියා. ඒකකාධිකාරී වෙලා හිටියා. අධිකරණ සංඝනායක වෙලා හිටියා. ආදි වශයෙන් විවිධ විදිහට හිටියා. මේ ශාසනයට සම්බන්ධ වෙලා. උපාසක වෙලා හිටියා. උපාසිකා වෙලා හිටියා. පන්සලේ දායක සභාවේ හිටියා.
දායක සභාවේ සභාපති වෙලා හිටියේ. භාණ්ඩාගාරික වෙලා හිටියේ. ලේකම් වෙලා හිටියේ. කොහොම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසන වලට ලෞතර බුදුරු පහළ වෙච්ච කාලවලදී ඕන තරම් එක එක විදිහට සම්බන්ධ වෙලා හිටියේ. හැබැයි ඔබ හොඳ ආකාරම තේරුම් ගන්න ඕන කොටසක් තමයි පිටුතුනි ඔය සම්බන්ධ වෙලා ඉඳපු හැම අත්බැවීම සිද්ධ වෙලා තියෙන්නේ. රේස් එක දිනන්න යන මිනිස්සුන්ට වතුර ගහපු වැඩේ විතරයි වෙලා තියෙන්නේ. කවදාවත් රේස් එක දිනලා නැහැ අපි. අපි රේස් එක කවදා හරි දින්න නම් පිටුතුනි දැන් අපි කවුරුත් දැන් නැහැ මෙතන. රේස් එක දින්නේ නැහැ කියන එකට හොඳම උදාහරණය තමයි අපි අද මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ අනාදිමත් සසර පුරාම සිද්ධ වෙලා තියෙන්නේ දිනුම උදෙසා යන පිරිසට උදව් කරන එක නැත්තම් රේස් එකක් දුවන මිනිස්සුෙකුට වතුර වලින් සංග්‍රහ කරන වගේ කටයුත්ත. දැන් ඔබ දන්නවා ඇතිරි පින්තුනේ ගමේ ගොඩේ අවුරුදුස්වාදී දේවල් තියෙන ඒවට ගමහරහා දුවන ආදි වශයෙන් ඒ කටයුතු වෙනවා. ඉතින් මේ ගමහරහා දුවන ඒ පිරිසට වටේ පිටේ ඉන්න කොල්ල කුරුට්ටෝ ටික එකතු වෙලා මොකද කරන්නේ? පස්සෙන් දුවදුවා බයිසිකල් වලින් වෙනත් වාහන වලින් වතුර ඇදගෙන හැවිලි වෙලා වතුර ගහනවා යන් තව පොඩ්ඩයි යන් හරි ඔයාට යන්න පුළුවන් කී වතුර ගහලා දිරි ගන්නවා. හැබැයි ඔය දිරි ගන්නවම කිසිම කෙනෙකුට තෑග්ගක් හම්බුනේ නැහැ. අමාරුවෙන් හරි හති හලහලා හරි කට්ට කාගෙන මැරතන් එක දීපු කවුරු හරි හිටියන. ආන්ගේ මිනිස්සුන්ට විතරයි තෑග්ග හම්බුනේ. බොහෝ පිරිසක් මැරතන් එකේ දීුවා. නමුත් හැමෝටම තෑගි හම්බුනේත් නැහැ. තෑගි ලැබීමේ සම්භාවිතාවය පොඩි ප්‍රමාණයක් හරි තියෙන්නේ වතුර ගහන අයට නෙමෙයි. ඒක දුවන අයට. මොකද පරදින්න හරි දුවන්න එපා. දුවලා පරදින මිනිස්සයා පින්වතුනි ගෙදෙට්ටලා බුදියගෙන ඉන්න මිනිස්සට වඩා ශ්‍රේෂ්ඨයි. එක හිතන්නකෝ ඔලිම්පික් තරඟාවලියක් තියෙනවා. ඒ තරඟාවලියේ මීටර් 100 වටේ එක්කෙනෙක් 6 වෙනියා වෙනවා. ඒ මිනිස්සයා මේ කොයි හරි ගමක හරි කොයි හරි ගෙදරට වෙලා ඔහේ කම්මැලි කමනේ නිදාගෙන ඉන්න මිනිහට වඩා දක්ෂයෙක් නෙමෙයි. පෙරදුනාට. ඇයි? ඒ මිනිස්සයා පෙරදුනේ දිනන්න ගිහිල්ලා. දිනන්න ගිහිල්ලා මහ වේසක් දරාගෙන පුහුණු වෙලා විවිධාකාරයෙන් ඒ උදෙසා කරන්න ඕන විවිධාකාර කටයුතු කරලා මහා වීරයෙකින් යුක්ත ඒකාන අදිෂ්ඨානයකින් කටයුතු කරලා තමයි මේ මිනිස්සයා පෙරදුනේ. පෙරදුනේ දිනන්න ගිහිල්ලා. දිනන්න ගිහිල්ලා පරදින මිනිස්සු පින්වතුනි නිකන් ඉන්න මිනිස්සුන්ට වඩා කොහොමද ශ්‍රේෂ්ඨ. මොකද පින්වතුනි පිරිසක් යම් දෙයක් කරද්දී වටේ පිටේ ඉඳගෙන ඉවරලා ඒකේ වැරදි අඩුපාඩු ටික පෙන්වලා දෙන්න හැමෝම දක්ෂයි. හැබැයි වැඩේ කරන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකට කැමති නැහැ. කරන අය දිහා බල අයියෝ ඔයාට දිනන්න බැරි වුණානේ හූ කී එහෙම කරන්න තමයි මිනිස්සු කැමති. නමුත් එයාට ඒක කරන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙම කරන්න බෑ. පැත්ත වෙලා කම්මැලි ගමේ ඉන්න තමයි කැමති. පින්විතනි හොඳට මතක තියාගන්න අනාදිමත් සංසාරයක් පුරා මේ ආපු ගමනේදී අපි නිරේකට ගියා නම් ගියේ නරකාදියකට ගියා නම් ගියේ අටමහා නරකයකට ගියා නම් ගියේ අවීති මහා නරකාදියට ගියා නම් ගියේ ඔය හැම දෙයකටම ගියේ පින්විතනි තියෙන කම්මැලි කම නිසා. උකටෙලි මේ ඔබට මේ නැත්තම් නිකන් හිතලා බලන්නකෝ පින්විතනි. කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ මිනිසෙක් කියලා ඉපදිලා අති දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන නිරෝගී මනුස්ස සම්පත්තිය ලැබිලා ඔය ඔක්කොම ටික ලැබිලා නිවෙන්නත් ක්‍රමයේ ලැබිලා බුදු කෙනෙක්ගේ දහමත් ලැබිලා බුදු පියාණන් වහන්සේගේ දෙපා මුල වැඩලා නිවන කරගන්න පුළුවන් ක්‍රමෙත් ලැබිලා සද්ධර්මය තේරුම් කරලා දෙන්න උතුමන් වහන්සේලා ලෝ පහළ වෙලා උන්වහන්සේලාත් ඉඳලා කල්යාණ මිත්‍රොත් හතර වටේ ඉඳලා බණ ටිකත් ඇහිලා තාමත් පින්වතුනි මොකද කරන්නේ කියා ඉන්නවනම් ඔබ හිතලා බලන්න පින්වතුනි මානසිකත්වයේ හැටි. ඒ මානසිකත්වයට වරදක් කියලා කියන්න බෑ පින්වතුනි. ඒක පිනමදිකම කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ඔබටයි මේ කතා කරන්න පින්වතුනි ඔබ ගැන හිතන්නකෝ.
සමහර විට ඔබට ටිකක් වයස ඇති. ඔබගේ ජීවිතේ ටිකක් කාලේ ඉක්ම වෙලා ගිහිල්ලා වගේ ඔබට හැඟෙනවා ඇති. ඒ නිසා ඒක හේතුවක් කරගන්නවා ඉතින් දැන් මට කාලේ නැහැනේ දැන් මම වයසයි ඉතින් දැන් මොනව කරන්නද මේ ඉතින් පුළුවන් දෙයක් කරගෙන ඉන්නවා කියලා ආයෙත් සුපුරුදු ජීවිතේට වැටෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා එයාට දරුවෝ ඉන්නවා. ඉතින් දැන් ඉතින් දරුවෝ ඉන්නවා ඉතින් මොනව කරන්ද මේ කොල්ලෝ කෙල්ල ටික ඉතින් ලොකු වෙනකන් ඉන්න බෑ ඉතින් මේගොල්ලෝ මේ පැවිදි කරන්නත් ඉතින් අවුරුදු 14ක් 15ක් යනවා ඉතින් මෙහෙම ඉතින් දැන් මොනවද කරන්න ඉතින් ලබා උපන් හැටි ඉතින් බණ ටිකක් අහගෙන කියලා අනේ ඉතින් දැන් කරන්න දෙයක් නැහැ ළමයි ඉන්නවනේ ඉතින් ඒ නිසා ඉතින් ආයි මොකද කරන්නේ ආයි සුපුරුදු විදිහටම ජීවත් වෙනවා ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඉතින් දැන් තරුණයි දැන් මේ රැකියාවක් ගන්න මේ උත්සාහ කරනවා ජීවන අරගලයේ තියෙනවා ඉතින් ඉගෙන ගන්න කටයුතු තාම ඉවර නැහැ ඉතින් මේ ටික කොහොම හරි ඉවර කරගන්න ඕනේ දැන් මේ කැම්පස් එකේ අන්තිම අවුරුද්ද යන්නේ දෙවෙනි අවුරුද්ද පළවෙනි අවුරුද්ද දැන් මේ යන්නේ මේ A levels දැන් ලබන මේ තව මාස 7කින් A levels තියෙනවා ඉතින් දැන් මේ O level කර ඉන්නේ ඉතින් ආදි වශයෙන් දැන් ඒවා කියන තව පිරිසක් කියලා ඉවරලා මොකද කියන්නේ ආයෙත් අන්තිමට මොකද කරන්නේ ওই ටිකත් කියලා අනේ ඉතින් මේවා කරන ගමන් ඉතින් බන පොඩ්ඩකුත් අහන්න ඕනේ ඒ නිවන් දකින්නත් ඕනේ ඒකනේ බනත් අහන්න ඕනේ ඕ ඉතින් වරදක් කරන්නේ නැතුව අපි කොහොම හරි ඉමු කියලා ඉවරලා ආයෙත් මොකද්ද කරන්නේ ආයෙත් කරන්නේ සුපුරුදු කටයුතු ටිකම තමයි ඊට පස්සේ පිරිසක් ඉන්නවා අපි තාම පොඩි නිසා අපිට මෙච්චර දේවල් කරන්න බෑනේ. ලොකු තරුණ වුණා නම් ඉතින් මාත් පැවිදි වෙනවා ඉතින් මේ තරුණ මේ පොඩිම කාලේ ඉතින් ඕවා මේ තාම බයයි ඉතින් ඔච්චර දෙයක් කරන්න බෑනේ කියලා ඉතින් පොඩි අයට හිතෙනවා. මේ පොඩි අයට ඔහොම හිතෙන්න කලින් අර තරුණයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවන හරිනේ මේ අයියේ මේ මම ඉන්නේ තරුණ වෙලා මේක මේ එක දිගට කරගෙන යන්න මේ අයියා මොකද ගෙදරට වෙලා ඉන්නේ කියලා ඇහුවනම් හරි. මේ අයියරත් ওই ටිකම තමයි හිතෙන්නේ. මේ පොඩි අයට ආන් එහෙම හිතෙනවා. හිතලා මොකද්ද කරන්නේ? ආයෙත් සුපුරුදු දෙයක්ම තමයි කරන්නේ. අන්තිමට වැලින්නම් පෙන්වන්නේ කකුල් දෙක මුලටම සීසත් ධර්මයේ ලැබුණා. තථාගතයන් වහන්සේ කකුල් දෙක මුලට ඇවිල්ලා කිව්වත් මේකෙන් ගොඩේපළයල්ලා කියලා. ඒත් පින්විතනේ මොකක් හරි එක්ස්කියුස් එකක් කියලා ඉවර වෙලා. තමන්ගේ ජීවිතේ සුපුරුදු විදිහට ගත කරගෙන යන්න තමයි කැමති. ඒ හැටි පින්විතෝ. ඔය මර උගුල් ඔයාට අහුවෙන්න එපා. ඔය මාර්යාගේ උගුල්. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු එතුමාගේ පහ පරිවාර සේනා පිරිසක් ඉන්නවා පිටු ගෙදර ඉන්න අම්මා තාත්තගේ ඉඳලා ඔක්කොම ඒ අයට සහසම්බන්ධ පිරිස තමයි. මොකද විතරාගේ විතදේශී විතමෝහි ඒ උතුම් කටයුතු වලට පරිබාහිර යම් පිරිසක් ලෝකෙ විද්‍යාමාන වෙනවා. ඒ සියලු දෙනා මාර පාර්ශවික බලවේග තමයි ඔක්කොම. නිවන අධිෂ්ඨාන කරගෙන නිවන මූලික කරගෙන ඉවරලා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන යම් වැඩපිළිවෙලක ඉන්නවනම් ආන්ගේ පිරිස හැර අනිත් සියලු දෙනා මාර පාර්ශවික බලවේග තමයි කොහොමද? කර්ම මාර, ක්ලේශ මාර, මච්චු මාර, අபிසංකාර මාර, මාර දිවි පුත්‍ර කියන ඔය මාරයට අනුබද්ධිත වෙද්ද කොටස් තමයි ඔබ ඇසුරු කරගෙන ඉන්න පිටුතුනි පරිස්සම් වෙන්න. අමුතුවෙන් පිටින් එන දෙයක්වත් නැහැ. ඔය හිතේම ඉන්නවා මාරයෝ ටික. හිතේම තියෙනවා පිටුතුනි මොනවා හරි දෙයක් කී අන්තිමට කාලේ ගත වෙලා යන එක තමයි වෙන්නේ. පිටුතුනි මේ දොස් කියනවා කියලා හිතන්න එපා බින්දු මාත්‍රයක්. අපි ඇත්තටම කැමතියි පිටුතුනි ඔබ සුදු වතක් දරාගෙන තාටකයක් දරාගෙන අනගාരികා වතක් දරාගෙන මේ නිවන පූර්ණේ කරගන්නවා කියලා මා අදිෂ්ඨාණයෙන් කටයුතු කරනවා දකින්න අපි කැමතියි. ඒ වගේම පිටුතුනි මේ ලෝකේ තියෙන දුර්ලභම ඇඳුම ලෝකේ තියෙන වටිනම ඇඳුම ඒ තමයි අරිහත් දජය. නැත්තම් මේ චීවරය. මේ බුදු සිවුරක් ගත දවටගෙන ඉන්නවා දකින්න අපි කැමතියි. මොකද පිටුතුනි ඒක තමයි මේ ලෝකේ කරලා ඉවර කරන්න පුළුවන් එකම වැඩේ. මොකද අපි ඔය කරන කියන දේවල් හැමදාම කරලා තියෙන සසරේ අනාදිමත් කාලයක් තිස්සේ කරා. නමුත් අදටත් කරලා ඉවර නැහැ. ඔය යන වැඩපිළිවෙල කවර කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයි පිටුතුනි. ඉවර වෙන වැඩපිළිවෙල ගැන තමයි මේ අපි කතා කරේ දිගින් දිගටම දැනුත් කතා කරන්නේ ඒ ගැනම තමයි. මොකද පිටුතුනි ඔය මාර බන්ධන වලින් බිඳගෙන එන්න ඕනි. ඔය ලෝකෙත් එක්ක තියෙන බන්ධන වලින් නිදහස් වෙන්න ඕනි. කිසිම තේරුමක් නැතුව පිටුතුනි දුක් විඳින්නේ අර්ථයක් සහිතව දුක් විඳිනවා නම් කමකුත් නැහැ. නැති දෙයක් පිටිපස්සේ එලවගෙන යන එක මහා හරිම ඒකට කියන්න වචනෙකුත් නැහැ. මේ ලෝකේ ලබන්න පුළුවන් දෙයක් පිටිපස්සේ යනවා නම් කමක් නැහැ පිටුතුනි. අර බල්ලෝ ටිකක් වගේ බලන්න මිනිස්සුන්ගේ හැටි පිටුතුනි. බලු පොරේකට ඇවිල්ලා වගේ
ඔක්කොමත් එක එකතුලා පොරකකා මේ ලෝකේ ආස්වාද තියෙනවා කියලා හිතාගෙන ඉන්න දේවල් ටිකක් ලෝකේ තියෙනවා. සල්ලි එක. සල්ලි වලට පුදුම පොරයක් තියෙන්නේ. බල්ලෝ වගේ පොර කනවා. මොකද සල්ලි වලින් පුළුවන් ඔය ආස්වාද තියෙනවායි කියන දේවල් ටික ගන්න. ස්ත්‍රී පුරුෂ පාර්ශවය ගන්න පුළුවන්. කෑම බීම ටික ගන්න පුළුවන්. eating, drinking, sleeping and having sex. ඔය ටික තමයි ඔය කතා කරන්නේ. ඔන්න ඔය කියන දේවල් ගන්න පුළුවන් දෙයක් කියලා හිතා ගන්නවා සල්ලි වලින්. මොකද ඕවා ලබන්න පුළුවන් සල්ලි තියෙනවනම්. ඒ නිසා මොකද කරන්නේ? අර මස් කට්ටකට පොර කන බල්ලෝ රැලක් වගේ ඔක්කොම එකතු වෙලා එක පොදියට පොර කා ගන්නවා. පින්වතුනි හරියට මිනිස්සු පොර කන දිහාවල් බලන් හිටියාම ඇයි මේ කියලා හිතෙනවා. මොනවද මේ කරන්න කියලා හිතෙනවා. මොකද කොච්චර පොර කෑවත් මදි. ඇයි ඔය මදි වෙන්නේ? මිනිස්සු කොච්චර දැන් අපි හිතමුකෝ මිනිස්සෙක් හිතාගෙන ඉන්න දැන් මේ මට ලැබෙන මේ ආදායම නම් මදි මේ රුපියල් 50000ක ආදායම මේකෙන් මොනව කරන්නද මේ දැන් මේ වියදනුත් එක්ක මේ කොහොමත් මේක නම් මදි රුපියල් ලක්ෂයක්වත් ආදායමක් තිබ්බනම් ඇත්තටම මේ කොහොම හරි මේ නිදහස ජීවත් වෙන්න පුළුවන් ඇත්තටම. ඔය රුපියල් ලක්ෂයක ආදායම හොයන්න කලින් රුපියල් ලක්ෂයක ආදායමක් ලබන මිනිස්සෙක් ගිහලා මුණ ගැහෙන්නකෝ. ඒ මිනිහගෙන් දැනගන්න පුළුවන් ලක්ෂයක් ලැබුණාට පස්සේ ඇතිද කියලා. එයා කියයි අනේ මේ ලක්ෂය මේ රුපියල් ලක්ෂයකින් මේ ඇත්තට මේ තීනව කර කියා ගන්න බෑ මේ හොඳටම හිර වෙලා ඉන්නේ මම මේ එයාගෙන් ඇහුණා එයා කියන මේ ලක්ෂයක් හම්බ කරන මනුස්සයා හිතාගෙන ඉන්න කොහොම හරි කියලා ලක්ෂ 5ක් හම්බ කරගත්තා නම් හරි ලක්ෂ 5ක් තියුණා නම් ඇත්තටම නිදහස ඉන්න පුළුවන් මේ වියදනුත් එක කොහේ කරන්නද ඕවා මේ දැන් කරන්න නම් බෑ කියලා කොහොම හරි කියලා ලක්ෂ 5කට යනවා. ඉතින් මැරීගෙන අවුරුදු 5ක් 6ක් තිස්සේ දුක් විඳගෙන ලක්ෂ 5ක ආදායම ලැබෙනකන් ඉතින් දුක් විඳගෙන යනවා ඉතින්. ගිහිල්ලා ලක්ෂ 5ක ආදායමක් ලබනවා. ලබන දවසේ අහලා බලන්නකො ලක්ෂ 5ක ආදායමක් ඇද්ද කියලා. ලක්ෂ 5ක ආදායමක් පස්සේ හොයාගෙන යන්න කලින් පින්තුනේ ලක්ෂ 5ක ආදායම ලබන මිනිස්සෙක් ගිහිල්ලා මුණ ගැහුණා නම් හරි එයා කියයි විස්තරේ. ඇතිද කියලා. ලක්ෂ 5ක ආදායම ලබන මිනිස්සු ඇයි මොකද යන්නේ රස්සාවට? ඇයි යන්නේ ව්‍යාපාර කරන්න? ඉතින් ඉන්නේ පැපැත්ත කරලා. ඉන්න බෑ. කොහොමද ඉන්නේ? පෙලෙනවනේ. සල්ලි ගොඩ ගහගත්තා කියලා කොහොමද කරන්නේ? පෙලිල්ලෙන් නිදහස් වෙන්නේ කොහොමද සල්ලි වලින්? මොකද පෙලිල්ල හටගන්නේ හිතේනේ. සල්ලි වලින් කොහොමද ඒක කරන්නේ? පෙලිල්ලට හේතුව මේ ලෝකේ තියෙන එකක් නෑ කියලා හිතාගත්තාම ඉතින් ඔය විකෘතියටපත් වෙන එක අහන්න දෙයක් නෙමෙයි පිටි. මේවා ගැන බණ කිව්වට පස්සේ මොකද වෙන්නේ? අපි මේ දහමත් විකෘති කරනවා කියලා කියන්නේ. ඉතින් ලක්ෂ 5ක ආදායමක් තියෙන මිනිස්සෙ මොකද කරන්නේ? 1 මිලියන් හොයාගන්න හදන කොහොම හරි. ලක්ෂ 10ක් හොයාගන්න හදන කොහොම හරි. ඉතින් ලක්ෂ 10ක් හොයාගන්න ආයි අර පොරේට වැදිලා අනිත් මිනිස්සුන්ව ගොරවා බැන අනිත් මිනිස්සුන්ව දොස් කිය මහා අරගලයක නියලිලා උදේ ඉඳන් රෑ වෙනකම් මේක තුනේ හරක් වගේ වැඩ. ඒවා කර කොහොම හරි අර 1 මිලියන් වලට යන්න හදනවා. ඉතින් 1 මිලියන් වලට යන්න කලින් ගිහිල්ලා 1 මිලියන් හොයාගන්න මනුස්සයෙන් ඇහුවනම් හරිනේ ඔබතුමා සතුටින් ඉන්නේ කියලා. ඕක නවතින එකක් නෙමෙයි පිටත. මේ බණ ටික අහන තරුණියෝ ටිකක් ඉන්නවනම් ආන්ගේ බොලල්ලාට තමයි මේ ටික කියන්නේ. ඔය යන වැඩේ හරියන එකක් නෙමෙයි. ඔක කවදාත් ඉවර වෙන්නේ නැහැ. මොකද සල්ලි වලින් ඔය හිතේ තියෙන පෙලිල දුරු කරන්න බෑ දරුවනේ. සල්ලි වලට ඔක කරන්න පුළුවන් එකක් නෙමෙයි. දහමින් කරන්න පුළුවන් දේවල් කොහොමද සල්ලි වලින් කරන්නේ? හිතේ තියෙන දුක් නිවන්නනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ දුක්ඛාර සත්‍ය දේශනා කළා. ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන 11 මහා ගිනි ජාලාවකින් ඇවිලෙන හිත්වල ගිනි නිවන්න සාර අසංකේය කල්පලක්ෂයක් පෙරම්පුල බුදු කෙනෙක් ලෝක පහළ වුණා. ආන්ගේ උත්තමයන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධම්මයක් දේශනා කරා. ආන් ඒක උන්වහන්සේ ඒසා කාලයක් සසරේ සැරිසැරුවේ පිඟුතුනේ දුක නිරෝධත කර දාන ක්‍රමේ හොයාගන්න. මිස සල්ලි හොයන්න නෙමෙයි. දුක නිරෝධ කරගන්න පිඟුතුනේ සල්ලි වලින් පුළුවන් නම් ඉතින් තථාගතයන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පරල මේ වෙනකොට කොච්චර සල්ලි හම්බ කරලා තියෙන්න ඕනද? මේක හිතන්නකො එච්චර කාලයක් දුක් විඳනනම් එහෙම කොහොම සල්ලි හම්බ කරන් තිබ්බද කියලා නේද? මැණික් විතරක් ගොඩ ගහන් තිබ්බ මේ ශීරපතේ තරම් විශාලෙට. ඒ කාලේ හැටියට. ඉතින් පිඟුතුනේ තථාගතයන් වහන්සේ දුක නිරෝධ කරන සල්ලි නෙමෙයි හොයාගත්තේ ධම්මනේ.
ඉතින් උන්වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ සියලු දුකට වේදාන. තිත් ගන දුක දුරු ලන දිනාන. මේ දුකට වේදාන තථාගතයන් වහන්සේනේ පින්වතුනි. මේ භවයට වේදාන තථාගතයන් වහන්සේනේ. දුක දුරු කරගන්න පුළුවන් පින්වතුනි. සල්ලි වලින් නෙමෙයි. දුක දුරු කරගන්න පුළුවන් දහමෙන්. මොකද දුක ගොඩ නැගෙන හිතේ. මොකක් නිසාද? දුකට හේතුව මොකක්ද කියලා දන්නේ නැති නිසා. කොහොමද මේ දුක ගොඩ නැගෙන්නේ කියලා දන්නේ නැති නිසා. මේ ලෝකෙ පිළිබඳ දරන් ඉන්නේ වැරදි මතය නිසා. ඒකතර ඔබ බොහොම බුද්ධිමත් පිරිසක් නේද? ඔබට හොඳ මොලයක් තියෙනවනේ. නැත්තම් බුදුබණක් අහන්නේ නැහැනේ. හොඳ උගත් බුද්ධිමත් පිරිසක්නේ. හොඳ ආකාරව තේරුම් ගන්න පිළිවන්නේ. ලෝකේ තේරෙනවනේ මේකද? මේකතරි මේ ලෝකේ තියෙන දේවල් වල ආස්වාද තියනවා කියලා ඔය වැටිලා තියෙන මුලා වලක. ඔය මුලාවක වැටිලා ඉන්නේ. මේ ලෝකේ තියෙන රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි කියන මේ ලෝකේ තියෙන දේවල් වල ආස්වාද තියනවා කියලා මහා මුලාවක ඔය වැටිලා තියෙන්නේ. ඔය මුලාවේ ඉන්න තාක්කල් ඔය පොරෙන් අයින් වෙන්න බෑ. ස්ත්‍රී රූපේ, පිරිමි රූපේ, කෑම බීම වල, ශබ්ද වල, මියුසික් කියයි, අරවා කියයි, මේවා කියයි ඕවේ ආස්වාදයක් තියනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක නිසා මහා පීඩාවකට හිතපත් වෙනවා පින්වතුනි. මේ පීඩාවේ නිදහස් වෙල්ලකුයි ආස්වාද කියලා කියන්නේ මිසක් මියුසික් ට්‍රැක් එකක ආස්වාද නෑ. මියුසික් ට්‍රැක් එකක ආස්වාද තියෙනවනේ පින්වතුනි. මේ ලෝකේ ඉන්න ඔක්කොට මියුසික් ට්‍රැක් ආස්වාද වෙන්න බෑ. ඇයි හැමෝ එකිනෙක කෙනා එක එක જાති සින්දු අහන්නේ? හැමෝම එකම සින්දු අහන්න එපා. එක්කෙනෙක් කියන මේ සින්දුව තමයි නියම සින්දුව. මේක ඇහුවනම් ආයි හොඳ ෆන් එකක් ගන්න පුළුවන් කියලා එක්කෙනෙක් කියන. තව එක්කෙනෙක් කියන මොන විකාරයක්ද ඔය? ඔකේ කොහෙද එහෙම එකක් තියෙන්නේ? මෙන්න මේකනේ හොඳම සින්දුව කියලා තව එක්කෙනෙක් කියනවා. දැන් ඔබගෙන් මම ප්‍රශ්නයක් අහන්න. ඉතින් මෙයා කියන මේ සින්දුව තමයි සතුට ගෙනහැල්ලා දෙන්නේ. මෙයා කියන මේ සින්දුව තමයි සතුට ගෙනහැල්ලා දෙන්නේ. ඇත්තට මොන සින්දුව සතුට අරන් එන්නේ එතකොට? පිටුතුනේ සින්දු දෙක එකක සතුට ගේන්නේ නැහැ. එක හිතක් දෘෂ්ටිගත වෙලා තියෙන මේක හොඳයි කියලා, අනිත් හිත දෘෂ්ටිගත වෙලා තියෙන මේක හොඳයි කියලා. හොඳයි කියලා දෘෂ්ටිගත වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ සින්දුව අහනකම් පෙලෙනවා. ඒ සින්දුව ඇහෙද්දි පෙලීමේ නිදහස් වෙනවා. හිතම පෙලිලා හිතම පෙලීමේ නිදහස් වෙනවා. ආන් එතකොට ඒ වෙලාවේ මොකද්ද කනේ තියෙන්නේ? ආන් ඒක තමයි මේ ආස්වාදි දුන්න කියලා හිතෙනවා. ඕක මිස වෙන මොනවත් නැහැ මේක. දැන් ඔබ තරුණ පිරිමි ළමෙන්න. දැන් ඔබ පාරේ යනකොට දැන් අහලින් පහලින් අපි හිතමු තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා කියලා. දැන් එක කොල්ලෙක් අනිත් කොල්ලට කියන මේ අර ගෑනු ළමයා අර කෙල්ල නම් හරිම ලස්සනයි නේද කියලා. කිව්වට පස්සේ අනිත් එක මොකද්ද කියන්නේ? ලස්සනයි. ඔබගේ ඇස් පේන්නේ හැටි බලහංකෝ. ඊට පස්සේ දැන් එහෙම කීප එක තව ටිකක් ඉස්සරහට තව ගෑනු ළමයෙක් පෙන්නලා කියනවා අන්න අර කෙල්ල නම් හරිම ලස්සනයි. ඒක කිව්වට පස්සේ මේ පැත්තේ ඉන්න එක කියන ලස්සනයි මොන විකාරයක්ද මේ? තේරුමක් නැහැ නේ. මොන ලස්සනද ඒ කියලා ළමයි ඇති. කියලා අනිත් එක කියන. දැන් කවුද ලස්සන එතකොට? මිස් ශ්‍රී ලංකා කියයි මිස් වර්ල්ඩ් කියලා ඉවල ලෝකෙ රූ රැජින වල තෝරනවා. ඔය තෝරන රූ රැජින ලෝකෙ ඉන්න ඔක්කොටම ලස්සනයි. නෑ. ඒ තෝරන අයට ලස්සනයි. දැන් අප්‍රිකානු රටක රූ රැජින තේරුවොත් එහෙම දැන් ඔබට ලස්සන කෙනෙක්ව තෝරන්න. ඔබ ලස්සනයි කියලා හිතන් ඉන්න කෙනෙක්ව තෝරන්න නෑ. ඒ මිනිසුන් ලස්සනයි කියලා ඒ මිනිසු හිතනවා. මේක තුනේ ලස්සන කියන එක ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඔක හිතේ හැදෙන්නේ. හිතේ හැදෙන විකාරයක් ඔය. ඔබගේ හිත දෘෂ්ටිගත වෙලා තියෙන්නේ මේක උතන. පුංචි කාලේ ඉඳලම දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. මේ જાතිය රූප ලස්සනයි. දැන් හිතන්නකො ගෑල් ළමයි කැමති නේද රෝස පාටද? පිරිමි ළමයි කැමති මොන පාටද? නිල් පාට. කවුද කිව්වේ? කොහොමද මේ වෙන්නේ? දැන් පිරිමි ළමයිට කිව්වොත් එහෙම රෝස පාට සපද්දේකුත් දාගෙන රෝස පාට කලසෙමකුත් අරගෙන රෝස පාට ෂර්ට් එකකුත් ඇඳගෙන රෝස පාට තොප්පියකුත් දාගෙන රෝස පාට ඔල්ලෝසුකුත් ගැට ගහන රෝස පාට හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන ඉවරලා පාරේ යන්න කියලා කිව්වොත් එහෙම මොකද දෙකමයිද? නිකන් දැන් ගැලපෙන්නේ නැහැ නිකන් හරි අමුතුයි නේද? ඇයි ඒ? දැන් ඒක ගෑල් ළමයකට කිව්වොත් එහෙම හරි චෝක්. කවුදෝම කිව්වේ? ওই හිතේ තියෙන මුලාව කවුද හැදුවේ? දෙමාපියෝ.
අම්මා තමයි පොඩි කාලේ අම්මයි තාත්තයි තමයි පොඩි කාලේ අරන් ඇහිල්ලලා නංගිට ගෑනු පුතා දූ ගන්න රෝස පාට දූලට රෝස පාට මෙන්න පුතාට නිල් පාට මේක තමයි හොඳ පාට. ඉතින් ඒ කොල්ලා නිල් දන්නෙත් නැහැ රෝස දන්නෙත් නැහැ. ඉතින් අම්මා ඒක පෙන්න hina වෙවි ඒක ආස්වාදයි කියා දිගටම කිව්වා අවුරුදු කීපයක් තිස්සේ. ගෑල්ලා මට මොකද උනේ රෝස පාටයි ඔය ලයිට් කලර්ස් ටිකක් ගෙනල්ලා දීලා ඒව හොඳයි කියේ අම්මගේ වරද්දක් නෙමෙයි. ඉතින් අම්මත් දෘෂ්ටිගත වෙලා නින්නේ ඉතින්. තථාගතයන් වහන්සේගේ බණ අහලා නැහනේ. ඉතින් අම්මා මොකද කරේ අර දරුවට ඒ ටික දුන්නා. දීලා කාලයක් යනකොට මොකද උනේ දූ දෘෂ්ටිගත වුණා. ඒ පාටවල හොඳයි කියලා කොල්ලා දෘෂ්ටිගත වුණා මේ පාට හොඳයි කියලා. දැන් මිනි මරා ගන්නවා ඒක නිසා. දැන් කොල්ලෙක්ගේ කාමරේක රෝස පාට ගන්නකො බලන්න බිත්තිය ඇතුලේ මොකද වෙන්නේ කියලා බලන්න. දත් ටික කඩා ගන්න එනවා අම්මටයි තාත්තට දෙන්නටම. අම්මා තාත්තම තමයි වැඩේ වරද්දගත්තේ. ඇයි? නිල් පාටයි තද පාටවල කොල්ල ටික දෘෂ්ටිගත වුණාට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට වෙන පාටක් ආවොත් හිතට පුදුම කේන්තියක් එනවා. ගැටෙනවා. ඔය ගැටෙන්න හේතුව පිංගුතුනේ එකක් දෘෂ්ටිගත වෙච්ච නිසා ගැටෙන්නේ නැහැ නැත්තම්. ගැටීම කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. මේ පැත්තේ යමකට සාපේක්ෂ වුණොත් මේකේ ප්‍රතිඵලයක් විදිහට ගැටීම කියන එක හට ගන්නවා. නැත්තම් ගැටීමක් කියලා එකක් නැහැ ඔය හිතේ. මොකද හිතට එකකට අදාළව නෙමෙයි. ගෑල්ලාමගේ කාමරේ නිල් පාට ගන්නක බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. කණක් ඇහැලින්න හම්බ වෙන්නේ නැහැ ගෙදර. එයාට හරියන්නේ ඒක ඇතයි. ඉතින් කොල්ලට නිල් පාට ලස්සනයි කෙල්ලට රෝස මේ නිල් පාට කැතයි. මේ පුදුම වැඩක් නේ. නිල් පාට මොන වැරද්දක් කරාටද? මොකද නිල් පාට පොල්ලෙන් ගහනවද? කාමරේ රෝස පාට ගෑවට පස්සේ මේ කොල්ලට ඉන්න දෙන්නේ නැද්ද? රෝස පාට ගිනි තියනවද ඇහිල්ලා? නෑ. ඉන්න බෑ පීඩාව. දුකයි. ඒ නිසා මොකද කරන්නේ? කොහොම හරි කරලා රෝස පාට ටික මකා ගන්න ඕනේ. ඒ නිසා කඩේ ගිහලා තින්ත ගෙනල්ලා සිල්ල නැත්නම් ගේන සල්ලි නැත්නම් සල්ලි හම්බ කරගෙන සල්ලි නැත්තම් හොරකම් කරලි වෙලා මොන ක්‍රමෙන් හරි තින්ත ගෙනල්ලා ගන්නවා කාමරේ. ගාලා රතු නිල් පාට ගාගෙන සතුටින් ඉන්නවා. ඉතින් ඉන්න ගමන් මොකද හිතෙන්නේ? අනේ නිල් පාට ෂෝක් කීකී තව දෘෂ්ටිගත වෙනවා. අනේ නිල් පාට නේ. අනේ මේක දැක ඉන්න දින මොන තරම් සතුටක්ද කිය තව දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙන්න මොකද වෙන්නේ? රෝස පාට දකින්නකොට අරහන් වෙනවා ඊට පස්සේ. රෝස පාට දකින්නකොට ඇස් පියා ගන්න ඒ තරම් පෙන්වන්න බැරි වෙනවා. මහා අගාධයකට යන්නේ ඊට පස්සේ. ඔහොම තමයි ඔය ඔක්කොම සිලෙක්ෂන්. මොකද වින්කුතුනේ වෙලා තියෙන්නේ ලෝකෙ මිනිස්සු කවුරුත් මේක ගැන දන්නේ නැහනේ. දැන් කඩේකට ගියාට පස්සේ කෑම වර්ග 60ක් විතර තියෙනවනේ දාලා. මොකද අර පණින රිලවුන්ට ඉනිමම් බදිනවා වගේ තමයි. මොකද ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම එකම જાතියේ. ඉතින් කඩේකට ගියාට පස්සේ අහනවා මේ ඔයා මොනවද කන්න කැමති? පිටුතුයි මොනවද කන්න කැමති කියලා බඩෙන් අහලා බලන්නකෝ ඔයා මොනවද කන්න කැමති කියලා. එහෙම එකක් නෑ බඩට. ওই හිත දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. මොකද පොඩි කාලේ ටීවී බලා රේඩියෝ අහා වටේ පිටේ තියෙන අර පෝස්ටර් බැනර් ටික බලා ඒවැ එක විදිහට දෘෂ්ටිගත වෙලා තියෙන මේක තමයි රසම මේක තමයි මා පුදුම රහක් මේකේ තියෙන්නේ කී දෘෂ්ටිගත වෙලා ඒවා හොඳයි කියලා හිතුන ගමන් තණ්හා වෙනවා. බැඳිලා තියෙන්නේ දැන්. ඒ නිසා කොහෙට හරි ගිය ගමන් මොකද අහන්නේ? ආ මහත්තයා නෝන මොනවද කන්නේ? මේ ඕන එකක් ඔයාලට තෝරගන්න පුළුවන් කැමති එක කියන්න බලන්න. මෙනු එකක් අරගෙන එනවා තෝරගන්න කියලා. ඒ තරම් පිස්සු. බඩෙන් අහලා බලන්න බයෙන් ඇහුවොත් මේ මොනවද මිනිස්සු තෝරන්නේ කියලා හයි බඩ. මොකද බඩට ඕව අදාළ නෑ එකක්. මොකද සොසේජස් ටිකක් කාලි ඉවර වෙලා ෆ්‍රයිඩ් රයිස් ටිකක් කාලි වෙලා කොත්තුවක් කාලි වෙලා ඒ ටිකක් කෑවට පස්සේ මොකද පිට වෙලා යන අසුචි අමුතු જાතියින් දෙන්නේ. ඒව සුවඳයිද එතකොට? කන්නේ ඔය තනිකර විකාරයක් පිංගුතුනි තියෙන්නේ. පුදුම දුක් විඳින්නේ. අනේ එකම දේ හැමදාම කන්න පුළුවන් දෙකම જાතිය පොඩ්ඩක් එලීට යන්න බැරිද? මේ ඉන්න බෑ පෙලෙනවා. දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඉතින් කඩේකට ගියාට පස්සේ මහත්තයා මොනවද ගන්න මොන පාටද නෝන ගන්න කැමති? මට නැද්ද නිකන් කහ පාට වගේ. මේ නෙමෙයි යන්න එහා සෙක්ෂන් එකට යන්න නෝන. එහෙ තියෙන කහ පාට. ඔබද මේ මොනවද? මට රෝස පාට බලන්න. විකාරයක් පිංගුතුනි මේ ලෝකේ. තන්නේ කර විකාරයක් මේ. පාටවල් තෝරනවා ඊට පස්සේ නහයට දැනෙනවනේ ගඳ. ඉතින් ඒකේ තෝරගෙන ඉන්නේ. තෝරගත්ත ගමන් නරක ටිකක් තියෙන හොඳ ටිකක් තියෙන. ඉතින් පොරක් කරනවා ඊට පස්සේ ගිහිල්ලා කෝක් ගන්න පර්ෆියුම් ගන්නවා. අරගෙන ගහනවා මේක ගඳයි මේක සුවඳයි මේ ඔයාට බලන්න ඔයාට සුවඳයිද කියලා. ඉතින් යා සුවඳයි කියන ඒකම මෙයා ගඳයි කියන ඒ එක වෙලාවකදීවත් තේරෙන්නේ දෙයියනේ මේ ගහන පර්ෆියුම් එකෙකුට ගඳ වෙන්නේ අනිත් එකට සුවඳ වෙන්නේ කොහොමද කියලා තේරුන්නේ නැහැ නේ කවදාවත්.
ඔය පර්ෆියුම් එකේ එහෙම සුවඳක්වත් ගඳක්වත් නැහැ පිටු ඒ ගන්ධයක් තියෙන්නේ. ඒක හොඳයි කියලා දෘෂ්ටිගත වුණාට පස්සේ පිළීමෙන් නිදහස් වෙනවා ඒක දැනෙද්දි. ඒ නිසා ඒක තෝරගන්නවා. ඒක තෝරගත්ත ගමන් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම ගඳයි ඊට පස්සේ. ඒකත් තෝරගත්ත ගමන්. එහෙමයි ඒවා වෙන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රමවේද හරියට තේරුම් ගන්න බැරුව පිඟුතුනි මේ ලෝකේ තියෙන රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි නැත්නම් රූපයි, වේදනයි, සංඥායි, සංකාරයි, විඥානයි කියන මේ ලෝක ධර්මතා. ලෝකේ ඔච්චරමයි තියෙන්නේ. ඔය තියෙන ඔක්කොම ටික තෝර ඒවා පස්සෙන් යන මුලා වැඩ පිළිවෙලක මේ ඉන්නේ. එකට කියන ජීවත් වෙනවා කියලා. හේතුවක ඵලයක් විදිහට ලෝකෙට හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඔය කියන දේවල්. පස්සේ යන මුලා වැඩ පිළිවෙලක් තියෙන මේකද නෝවා කිසිම තේරුමක් ඇති දේවල් නෙමෙයි. හේතුවක ඵලයක් විදිහට හටගෙන හේතු නිරුද්ධීමේ වැවෙලා යන දේ විපාක වට කියන්නේ. ආන්ගේ විපාක තෝරගෙන විපාක පස්සේ යන වැඩ පිළිවෙලක් ඔය තනිකරම කරන්නේ. ඒ තැන්වල ඒවා ස්පර්ශ කර කර ඒවා පස්සේ යනවා දිගටම යනවා පිටුදී මැරෙන මොහොතේත් යනවා අතාරින්නේ නැහැ. අර කියන්නේ ඇහි පොට යනකම් ඇහැ කරකවනවා කියලා. මේ ඇහැ පේන තාක්කල් රූප බලනවා පිටුදී පුදුම. මැරෙන්න ඔන්න වෙන තීලෙත් මේ තව චුට්ටයි මැරෙන්න තියෙන පණ. ඒ අස්සෙත් කොහොම හරි පොඩ්ඩක් හරි පේනවනම් එලියක් හරි පේනවනම් ඒත් ඇති. ඉන්න බෑ පෙලෙනවා. ඉතින් ඔයන් ඔහොම නවතිනවා කමන්නේ නැහැ නේ පිටුදී. ආස්වාද නැති ලෝකේ ආස්වාදයි කියලා හිතාගෙන ආස්වාදයේ දෙන දේවල් වලට වහල්කම් කරන වැඩපිළිවෙලක් නේද ඔය කරන්නේ. තරුණේනි ඔබට කියන්නේ. මොකද ඔබට පුළුවන් අපි වගේ වෙන්න. ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔබ පින්වන්තයි. ඔය කරන වැඩේ තේරුමක් නැති වැඩක් දරුවනේ. ඔය කරන්නේ ලෝකේ තියෙන දේවල් වලට වහල්කම් කරන එක. ඔබ මිනිසෙක් කියලා ජීවත් වුණේ කාර් එකකට වහල්කම් කරන්නද? මැරෙනකම්ම. කාර් එකක් හොද ඉන්නද ඔබ ජීවත් වුණේ? ඔබ ඉපදිලා ඉන්නේ ඒකටද? ඔබ ඉපදිලා ඉන්නේ ෆෝන් එකකට වහල්කම් කරන්නද? ෆෝන් එක රැක ඒක පියද ඒකට වහල්කම් කරන්න බින්දුනේ ඔබ මිනිසෙක් කියලා ඉන්නේ. ඉතින් ගසරින වඳුරොත් කරනවනේ ওই ටික. ෆෝන් එකකට වහල්කම් කරන්න ඔබ මිනිසෙක් කියලා ඉන්නේ. හිතලා බලන්න ඔබගේ ජීවිතෙන් කොච්චර කාලයක් ගත වෙලා යනවද කියලා. කම්පියුටර් එකකට වහල්කම් කරන්න ඔබ මිනිසෙක් උනේ. ඔබගේ ජීවිතේ ටාගට් එක කම්පියුටර් එකක් ගන්න එකද? ඇත්තටම එච්චර කොහොමද ඔබගේ මානසිකත්වයේ කුඩා වුනේ පිටුදුනේ? කොහොමද ඔබගේ මනස එච්චර පහළට වැටුනේ? ඔබගේ ජීවිතය ගෙවිලා යන්නේ ඕකටද? ගෙදරකට වහල්කම් කරන්න ජීවිතයක් තියෙන්නේ. මුළු ජීවිත කාලෙම ඉඳලා ලෝන් ගහලා අරව කරලා මේවා කරලා මැරිගෙන අවුරුදු 40ක් 50ක් යනකොට බිත්ති ටිකක් උස්සගෙන සැබ් එකක් එහෙම දාගෙන වහලයක් ගහගෙන ඒක අතු ගන්න එකද කරන්නේ. උඩේ ඉඳලා පහළට අතු ගන්නවා පහළින් ඉඳලා උඩහට අතු ගන්නවා. ගියක් අතු ගන්නද මිනිස්සෙක් උනේ. මනුස්ස ආයුෂය ගත කරන්නේ ගියක් හදන්නද? එතකොට ඔබ වහල්කම් කරන්නේ ගෙදරකටද? ඔබ ගෙදරක වහලෙද්ද? පින්විතේ වහල්කම් කරන්නකො බුදුන්ට. බුදුන්ට වහල්කම් කරන්න. සම්බුද්ධ ශාසනය හැසිරෙන්න. එතකොට නිවන හම්බ වෙනවා. නිවීම හම්බ වෙනවා. මේ ලෝකේ තියෙන වස්තු කියලා හිතන් ඉන්න ද්‍රව්‍ය දේවල් වලට වහල්කම් කරන එකෙන් කවදද පින්විතේ නිදහස් වෙන්නේ? ෆෝන් එකට වහල්කම් කර කර ඔබගේ ජීවිතේ කොච්චර ගෙවුනද කියලා හිතලා බලන්නකො. ගෙවල් හදන්න කිය ඒවට වහල්කම් කර කර ජීවිතේ කොච්චර ගෙවුනද කියලා හිතාගන්න බලන්න කල්පනා කරලා. විභාග වලට වහල්කම් කරන එක දැන් කොයි කාලෙ තිස්සේ කරනවද කියලා කල්පනා කරලා බලන්නකො. ඔබ ජීවත් වෙන්නේ ඕක කරන්නද? ඕවටම වහල්කම් කරගෙන මැරිලා ගියේ එවුන්ගේ දැන් අස්ති වල කෑලිවත් නැහැ නේ පිටුතුන්. දූවිලි වලට ගිහලා පොළොවට අළු වෙලා ගිහිල්ලානේ. ඔබ ওই වහල්කම් කරන දෙයට කී දෙනෙක් වහල්කම් කරාද පිටුතුන්? එවුන් වහල්කම් කර කර ඉඳලා මැරිලා ගියා. මැරිලා දැන් අද දූවිල්ලවත් නැහැ. අස්තිත් දිරලා ගිහිල්ලා. තාමත් ඔබත් වහල්කම් කරනවද ඒවට? පිටුතුනේ රත්තරන් බඩු වලට වහල්කම් කරනවද? පිටුතුනේ ඔබගේ ආච්චිත්වක කරන්නේ. ඔබගේ ආච්චි වලදාපු තැන ගිහිල්ලා බලන්නකෝ. ඒ තැන්වල ගසුත් පැල වෙලා ඇති. ආච්චිත් ඔය රත්තරන් බඩු ටික වහල්කම් කරන්නේ නේද මැරෙනකම්ම. පිය දැම්ම, රැක්ක, හංගගත්ත, අනිත්‍යවුන්ව පැන්නුවා, අනිත්‍යවුන්ට ගන්න දුන්නේ. මහ උජාරුවට ඒක එල්ලගෙන හිටියා. මැරෙනකම්ම හිටියා. ඉතින් කොහොද? මිනිස්සෙක් කියලා ඉපදිලා මොකද්ද කරේ? වලල්ලකට වහල්කම් කරා.
වලල්ලේ වහලෙක් වෙලා අන්තිමට පින්වතුනි. නිකන් හිතන්නකෝ මේසයක් උඩින් ඔය ඔබගේ රත්තරන් බඩු ටික තියලා ඒක දිහා හොඳට බලාගෙන කල්පනා කරන්න මේ රත්තරන් බඩු වලට නේද මම මේ වහල්කම් කරන්නේ මට විකාරද කියලා මේ. මනුස්ස ජීවිතේ රත්තරන් බඩු වලට පින්වතුනි. නිකන් හිතන්නකෝ. ඔබගේ ජීවිතේ උගතර තියලා තියෙන රත්තරන් බඩු වලටනේ. ජීවිතේ ඔබගේ පණ ටික පින්වතුනි. රත්තරන් බඩුවක් ගන්න කොච්චරනම් දුක් විඳලාද? ජීවිතෙන් භාගයක් දුක් විඳිනවා. මැරෙන සමහරව මැරෙනවා. මිනි මරා ගන්නවා. මොකක්ද රත්තරන් බඩුවකට? කල්ප 7,000කට පස්සේ මනුස්ස ජීවිතයක් හම්බුණා. ඒ මනුස්ස ජීවිතේ මං උඹ මරනවා මේක දුන්නේ නැත්තම් කියලා ඉවරලා. එක එක තව එකෙන් මරනවා. මොකටද වලල්ලකට? අන්තිමට එවුන් දෙන්න කාගෙන මැරෙනවා. වලල්ල නිකන් තියෙනවා. වලල්ලට ගානක්වත් නැහැ. ඔය ඔබ පණ දාගෙන රකින්න දේවල් ටික මැරිලා බලන්නකෝ. ඔය දේවල් මොකක් කරයිද කියලා. මොකද ඔබ දාගෙන ඉඳු වලල්ල තව එක්කෙනෙක් දාගන්නේ නැද්ද ඔබ මැරුණා කියලා. මොකද වලල්ල මේ අනිත් එකගේ බෙල්ල මිරිකනවාද ඊට පස්සේ. නෑ. ඒවට ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් හදලා තියෙනවනේ මේක අපේ පරම්පරාවෙන් එන මාළේ. අපේ පරම්පරාවෙන් එන මාළේ මේක. දැන් මේ පරම්පරා 7ක් තිස්සේ මාළේ එන්නේ. ඇත්තද? පරම්පරා 7ෙම ඉඳි මොකද කරේ මාළේ රැක රැක ඉඳලා මැරිලා ගියා. මාත් ඒ ගොන් වැඩේ කරන්නම ලෑස්ති මම මේ පරම්පරා 7ක මාළේ නෙමෙයි එල්ලන් ඉන්නේ වෙන්නේ. මං ඉපදුන දවස්වල මේක රකින්න එක තමයි කරන්නේ. රැකලා ඊළඟට උපදින කාට මේක දීලාමයි යනවා. ඒකට රැකිලා මැරිලා යන්න කියලා. පුතේ මේ මගේ දායාදේ පරම්පරා 7ක් රැක්ක මාළේ ඔබ රැකගෙන ගිහලා ඔබත් මැරියා. මම මැරෙන්නද දැන් මේ යන්නේ? දැන් ඔබ රැක්කයි කියලා මොකද මාළේ තව කෙනෙක්ගේ බෙල්ල දැම්මට පස්සේ බෙල්ල මිරිකනවද මාළේ? නෑ. ඔබ නිකන් වහල්කම් කර කර ඔබගේ ජීවිතේ වරුණා විතරයි. එන මොකුත් උන්නේ නෑ. කළා බලන්න බරුද කියලා. කීයක් ಜಾති වලට වහල්කම් කරනවද කියලා බලන්න කල්පනා කරන්න. ඊගොරි දසක ගෙවෙන්නේ. පළවෙනි අවුරුදු 10 මේකට වහල්කම් කරනවා. කරලා ඒක ඉවර ඊළඟට මේකට වහල්කම් කරනවා. ඊට පස්සේ ඒක ඊළඟ 30යි. ඊළඟ අවුරුදු 10ම ප්ලෑන් කරනවා තව එකකට වහල්කම් කරන්න. ඊළඟ අවුරුදු 10 තව එකකට වහල්කම් කරනවා. අන්තිමට වහලෙක් වගේ මේ ලෝකේ තියෙන බඩු මූට්ටු වලට වහල්කම් කරලා මැරිලා යනවා. හරිම ෂෝක්. ඒක දිනේ ඔබට බින්දු මාත්‍රයක් හරි මේ කියන දේවල් වැටහෙනවා නම් පින්වතුනි ඔය කුණු ජීවිතෙන් අයින් වෙන්න. ඔය විකාරයක් පින්වතුනි වෙන්නේ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක ආස්වාද නැහැ පින්වතුනි. ඔය මහා මායාව පස්සේ යන්නේ. නිකන් ලෝකෙ දිහා පොඩ්ඩක් ඇහැ කැරලා බලන්න. මස් කට්ටට පොර කන බල්ලු රැලක් වගේ. ඔක්කොමත් එක්ක එක පොදියට එකම දේවල් පස්සේ යන්නේ. ඔය හැමෝගෙම එක වගේ බලාපොරොත්තු තියෙන්නේ. එකම දේවල් පස්සේ ඔය හැමෝම යන්නේ. ඒවා කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ කියන්නේ සත වර්ෂෙන් සත වර්ෂයට දේවල් වෙනස් වෙනවා. දැන් මේ 21 වෙනි සත වර්ෂෙනේ යන්නේ. දැන් මේ කාලේ වෙනස් වෙනවා දැන් මේවා. දැන් මේ කාලේ වෙනම දේවල් ටිකක් තමයි ફોකස් කරන්නේ. වාහන, ඒ වගේ දේවල් තමයි දැන් යන්නේ ට්‍රෙන්ඩ් එක. ඉතින් මේ කාලේ මුල් ලෝකෙ ඉන්න ඔක්කොම එක පොදියට පොර කනවා. පොර කාලා එක ගන්නව කොහොම හරි. මං ගත්තා උඹලට දෙන්නේ නැහැ. අනිත්‍යම මොකද ගන්නේ? ඉරිසියාවේ පුපුර. හිටපිය මමත් ගන්නවා ඊට එකක් කියලා. කොහොම හරි පොර කාලා එක ගන්නවා. අරගෙන ඉල්ල මාත් ගත්ත මේ කීරියලා සෙල්ෆියක් එහෙම ගහලා Facebook වලේ මේවා දාලා මේ ලෝකේ හරි රඟ මඩලක් නෙවෙන්නේ. මේවා දිහා බලන් ඉන්නවා අපි ඉතින්. කන්දම් බුදින ඉඳලා පල්ලෙහා ඉන්නේ උන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මේව දිහා බලාගෙන ඉන්නවා මේකද. වෙලාවකට මහා පුදුම අනුකම්පාවක් තියෙනවා. මොකද අපිත් ඔය මඩවලේ ඔහොමම හිටියා. ඔය මඩවලේ ඔහොමම හිටියා පිටුතුනි. ඔබ වගේම ඔය මඩේ läගලා අපිත් හිටියා. ඔබ වගේම පොර කෑවා. ඔබ පොර කන දේවල් වලටම පොර කෑවා. පොර කාලා සමහර ඒවා ලබා ගත්තා. ලබාගෙන ඉවරනාට පස්සේ තමයි පිටුදිරි බුදුබණ හම්බුනේ. ලබා ගත්තට පස්සේ මහා පුදුම සතුටක් දැනෙන හිතාගත්ත මේක මගේ මුළු ජීවිතේම ලබලා දුන්නා කියලා බැලින්න මම්ම පොර කාපිකේ පීඩාවෙන් තමයි මම්ම නිදහස් වෙලා තියෙන්නේ. මිසක් ඒක ලබලා දීපු එකක් නැහැ. ඒක පිටුදිරි මං ලබා ගත්ත දේවල් ටික මට සතුට ගෙනල්ලා දෙනවා නම් දුන්නා නම් ඉතින් අද කොහොමද මේ ප්‍රීතියෙන් ඉන්නේ? අද කොහොමද මේ ප්‍රසාදයෙන් ඉන්නේ? ඉතින් ඒව එකක්වත් නැහැනේ අපි ගාව දැන්. එහෙනම් කොහොමද මේ ප්‍රසාදයෙන් ඉන්නේ? අද තේරුම් අරන් තියෙනවා පිටුතුනි.
ඕක පස්සේ යන්නේකම තමයි දුකට හේතුව. ඕක පස්සේ යන්නේකම තමයි පීඩාව. පස්සෙන් එලෝගෙන ගිහිලි වෙලා අල්ලගත්තට පස්සේ සතුටුයි. පස්සෙන් ගිය පීඩාවට සතුට හම්බුනේ. නිසා ඒකෙන් නෙමෙයි. ඒකයි කියන්නේ මේක. මේ මුලාව හොඳට තේරුම් ගන්න මේක. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් අරගෙන පිටුතේ මේ ලෝකේ යථාභූතව දකින්න. ඔය ඔබගේ හිත රැවටිලා තියෙන ආස්වාද මුලාව යම් දේවල් වල යම් පුද්ගලෙන්ගේ තියනවා කියලා ඔය හිත හිතාගෙන ඉන්නවා. ඒ හිත ඒ වගේ එහෙම දේවල් හිතාගෙන ඉන්න නිසා ඒවා තියනවා කියලා හිතන් ඉන්න දේවල් වලට ඔබගේ ජීවිතේ කැප කර පණ ටික කැප කර ඒවට වහල්කම් කරන මහා මුලා වැඩපිළිවෙලකයි මේ ඉන්නේ. ඔබ නිවසක නම් ජීවත් වෙන්න ඔය ගෙදර තියෙන ටයිල් ටික කීපාරක් අතු ගෑද කියලා කල්පනා කරලා බලන්න. ඔබගේ අතේ ෆෝන් එකක් තියෙනවනේ ඔය ෆෝන් එක කොච්චර රකින්නද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඔබ ගාව කම්පියුටර් එකක් තියෙනවනේ ඔක කොච්චර ඔක වෙනුවෙන් කාලනාස්ති කරාද කියලා ඔබ බලන්නකො. ඔබ ඕකට කොච්චර වහල්කම් කරාද කියලා ඔබ බලන්න. මේකුතුනේ මතක තියාගන්න. දුක් දෙන අඹදරු වන්නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල්නොම රකිති. ඇත්තරම දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය තමයි ඇත්තම නිවන ගෙනහැල්ලා දෙන්නේ. ඇත්තම සුවය ගෙනහැල්ලා දෙන්නේ. නමුත් ඒක නෙමෙයි කරන්නේ. දුක් දෙන අඹදරු වන්නිති රකිති. දුක් දෙන දේවල්ම තමයි රකින්නේ. මොකද රකින්න දුකයි. එකතු වෙන්න දුකයි පීඩාව වැඩි. නමුත් මොකද්ද ප්‍රශ්නේ උතන තියෙන්නේ? ගොඩ ගැහිම තුලින් ගොඩ ගැහිම ආස්වාදයි කියලා ආයි දෘෂ්ටිගත වෙලා තියෙන. ඒක නිසා ආයි පැටලිලා තියෙන්නේ. ධම්මස්ස අඥාන ධම්මස්ස අනුබෝධ අපටි වේදා තන්තා කුලක ජාත. ලා ගුන්තික ජාත. නූල් බෝලයක් වගේ පැටලිලා තියෙන්නේ ඔක්කොම. ඇයි? බොහෝ දේවල් ටික ගොඩ ගහගත්ත ගමන් මං ගොඩ ගහගත්තා කියලා ඉවරලා Facebook වලයි අරකේ මේකේ හැමතැනම දානවනේ පෝස්ට්. දැම්මට පස්සේ හිතෙනවා ඒක බලන අයට ගොඩ ගහගත්තාම තමයි ආස්වාද තියෙන්නේ. ඔන්න දෘෂ්ටිගත උනා ඉවරයි. දැන් ඉවරයි. ගොඩ ගහගත්තාම ආස්වාද තියෙන කියලා හිතාගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? දැන් ගොඩ ගහ ගන්නවා කියන එක පස්සෙන් යනවා ඊට පස්සේ. කොයි වෙලාවෙද ගොඩ ගහගන්නේ? කොයි වෙලාවෙද තමන් සතු කරගන්නේ? කොයි වෙලාවෙද අයිති කරගන්නේ? කොයි වෙලාවෙද වෙන් කරගන්නේ? අනිත් ඒුන්ට අයිති දේවල් කොයි වෙලාවෙද වෙන් කරගන්නේ? ෆෝන් කඩේ මුදලාලි ෆෝන් එක කඩේ තියෙන තාක්කල් ඒක පිය දැම්ම දුවිලි ටික අයින් කරා ඒක charge කරා ඒකේ තියෙන ඔක්කොම වැඩ ටික එයා කරානේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කඩේට ගිහලා ඉවරලා මහත්තයෝ ඔබතුමා දැන් අවුරුද්දක් තිස්සේ ඔය ෆෝන් එක පිය දානවා අරවා කරනවා මේව කරනවා ඔකේ charge කරනවා මහා වැඩ ගොඩක් නේ ඔබතුමා කරන්නේ. මට ඔබතුමා ඔය ෆෝන් එකට වහල්කම් කරනවා බලන් ඉන්න බෑ මහත්තයෝ. මට හිතෙනවා ඔය ෆෝන් එකෙන් ආස්වාද තියෙනවා කියලා. ඒ නිසා ඔබතුමා ඔය කර ඉන්න වහල්කම මට දෙන්න බැරිද? පුළුවන්. ඉතින් දෙන්නකෝ. එහෙම නිකන් දෙන්නේ. රුපියල් 60000ක් වෙනවා. 60000ක් වෙනවද? 50000කට බැරිද? බෑනේ. 60000ක් මොනනේ. හරි. එහෙනම් මම ලබන සතියේ එන්නම් මහත්තයා එතකන් කොහොම හරි වහල්කම් කර ඉන්නේ ඈ. මම ලබන සතිය අනිවාර්යෙන් එනවා රුපියල් 10000 හොයාගෙන. අනේ අර භූතයා ගිහිල්ලි ඉවරලා මොකද කරන්නේ? 3 වේලක් ආපු කොල්ල දැන් 2 වේලක් 1 වේලක් කාලා බඩගින්න ඉඳලා ඉවරලා රුපියල් 10000 එකතු කරගෙන ඊළඟ සතිය යනවා. කෝල් එකකුත් දෙනවා මගද මේ මහත්තයෝ ෆෝන් එක තියනව නේද? විකුණන්න එපා කාටවත් නෑ. මේ වෙනදට වඩා වැඩිපුර ටිකක් වැඩ කරගන්න උදේ 4 ඔෆිස් එකට යන්න තියෙන කොල්ලා පැයට කිලෝමීටර 80ක විතර වේගෙන් මෝටර් සයිකලයකුත් පැදගෙන අධික වේගෙන් පාරේ යන වීරයෙක් වගේ අයි පැයක් වැඩ කරලා සල්ලි ටිකක් හොයාගන්න මොකටද? අර ෂෝකේස් එකේ වේලෙන ෆෝන් එකට වහල්කම් කරන්න කොයි වෙලාවද කියලා බලවල. ඉතින් වාහන අතරින් එහෙම මෙන් යනවා පිටුද හැප්පුණොත් එහෙම එකගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. මරණේ අතේ තියා යන්නේ මොකටද? රුපියල් 10000ක් හොයාගන්න. මොකටද? ෆෝන් එක ගන්න. ඇයි? ඒකේ ආසාවක් තියෙන කියලා හිතන් ඉන්නවනේ. ඉතින් කොහොම හරි කරලා මොකද කරන්නේ? රුපියල් 10000ක් හොයාගෙන 60000 ලෑස්ති කරගෙන යනවා කඩේට. ඉතින් මහත්තයෝ ඔබතුමාට බොහොම පිං ඔබතුමා දැන් මේ කාලයක් තිස්සේ මේකට වහල්කම් කර මේ ෆෝන් එක ඔබතුමා රැක්කා. සිකියුරිටි දැම්මා. ඔබතුමා CCTV කැමරා හයි කරගත්තා. ඔබතුමා සේවකයෝ දැම්මා. නේ? ඔබතුමා මේ ඉබ්බෝ දාලා දොරවල් දාලා මහා පරිශ්‍රමයක් දරාගෙන මේ ෆෝන් එක රැකගෙන පුදුම වහල්කමක් කරානේ මහත්තයෝ. ඉතින් මෙන්න මම රුපියල් 60000ක් ගෙනාවා. අනේ මහත්තයෝ වැඳලා කියන්නම් ওই වහල්කම් ටික මට අද ඉඳන් කරන්න දෙන්න ප්ලීස්. දෙන්නම් එන්න. දෙන්න 60000. 60000 ගත්තා. අරක දුන්න කොල්ලට. දැන් මොකද වෙන්නේ?
ගත්ත වෙලේ ඉඳලා ඒකට අර මෙච්චර දවසක් අර මිනිස්සයා අර ෆෝන් කඩේ ඉඳපු මුදලාලි මහත්තයා ගාව තමයි පීඩාව තිබෙන්නේ. මේක නැති වීද දන්නේ නැහැ, වෙන එකේ කුස්සන්යයිද දන්නේ නැහැ, මේක හොරගම් කරයිද දන්නේ නැහැ, මේක බැටරි බහිද දන්නේ නැහැ, මේක කැඩේද දන්නේ නැහැ. මහා පීඩාවකින් ඒ මිනිහා හිටියා. අරකොල්ල රුපියල් 60000 දීලා ඉවලේ ඔක්කොම ටික ගත්තා. දැන් එදා ඉඳන් මොකද කරන්නේ? ඒක රකින්නවා, ඒක පීදානවා, ඒක charge කරනවා, ඒක අස් කරනවා, ඒක තියෙන ඔක්කොම ටික ඔබ ඒක අනිත් කෙනෙක් ගණීද කියලා බයයි, කැඩේද කියලා බයයි, බිනේද කියලා බයයි. දැන් මොකද කරන්නේ? ඒක රැක රැක ඉතින් 60000 දීලා ගත්තා දැන්. හරි හොඳයි සනීපයි දැන්. ඕක තමයි වෙන්නේ. හැබැයි ඕක ගන්නෙ නිකන් නෙමෙයි. ඔළුවේ දෘෂ්ටියක් තියෙනවා. 60000ක ෆෝන් එකක් තිබුණොත් තමයි ආස්වාද ගන්න පුළුවන්. ඇයි? Facebook එකේ, YouTube එකේ, TV එකේ මොකද කරන්නේ? ඒ 60000ක ෆෝන් එකක් තියෙන කෙනෙක් ඒක අරගෙන ඉවරලා මම පුදුම සතුටටපත් වෙලා ඉන්නේ. මම ෆෝන් එකක් ගත්තා. මේ බලන්න මගේ ෆෝන් එක කියලා ඉවරලා අර හැමතැනම hinamusu මූණි ෆොටෝ දාලා තින මේක දකින්න මිනිස්සු හිතා ගන්නවා. ෆෝන් එකක් ගොඩ ගහගත්තා නම් ආස්වාද ගන්න පුළුවන්. මේ හැමෝම එයාට රිප්ලයි කරනවා. මේ බලන්නකො. එයාට ලොකු තැනක් තියෙනවා. දැක්කද? ඒ කියන්නේ ෆෝන් එකක් ගැනීමෙන් තමයි ආස්වාද ලැබෙන්නේ කියලා දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙච්ච ගමන් මොකද වෙන්නේ? පෙලෙන්න ගන්නවා. අනේ මට ෆෝන් එකක් නැහැ නේ කියලා. ඔන්න ඔය අධික පීඩාවෙන් නිදහස් වෙනවා. ඔන්න ඔය අධික පීඩාව නිසා මොකද වෙන්නේ? මැරීගෙන ජීවිතේ පරදුරට තියලා ගන්නවා. ගත්ත ගමන් මොකද වෙන්නේ? අර අප්‍රමාණ පීඩාවෙන් නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ගමන් ඒකට හිතනවා ඇත්ත නේද? මේ ජීවිතේට යමක් ලං කරගන්න කියන්නේ සතුට තියෙන්නේ. බලන්නකෝ අර ටීවී එකේ අර කොල්ලත් කියපු කතාව හරියටම හරිනේ. අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේදී පෙන්න බෙක හරියටම හරිනේ. මේ බලන්නකෝ. එයා ඒ ෆෝන් එක ලං කරගත්ත පස්සේ යාට සතුට ආවා. බලන්න මල් ලං කරගත්තොත් මට සතුට ආවා. ඇත්ත නේද? අනේ මගේ ෂෝක් ෆෝන් එක කියලා ඉවරලා. ඉතින් ඒක පීද හිමීසරේ ඉතින් හරි පරිස්සමට තියාගෙන ඉන්න පිටුනේ බීමින් තියන්නෙත් නැහැ, මේ සුඩින් තියන්නෙත් නැහැ, දූවිල්ල ගෑවෙන්න තියන්නේ නැහැ, අත් දෙකෙන් මලල මේ සුඩින් තියන්නේ දවස් කීයක් යනකම්. දවසයි ඉවරයි. ඇයි ඉවර? ෆෝන් එකෙන් ආස්වාදෙන්නේ නැති නිසා. අවුරුද්දක් විතර තීච්ච පෙලිල්ල නිදහස් වෙනවා. හිතේම තීච්ච පීඩාව නිදහස් වුණා. එච්චරයි. පහුදාට වැඩක් නැහැ ඊට විසිකලා දාන මෙට්ටියට මේ විකාර එච්චරයි. දැන් ඒතර දුක් විඳපු ටික. ඕකම තමයි ඉතින් නෝන මහත්තයටත් වෙන්නේ. ඒ නිසා තමයි ඩිවෝස් වෙන්නේ. මං ඉතින් ඒ ටික කියන්න ඕනේ නැහැ. ඕකම තමයි වෙන්නේ. නෝනාගේ ආස්වාද තියෙනවා කියලා මාත්‍යා හිතන් ඉන්න, මාත්‍යාගේ ආස්වාද තියෙනවා කියලා නෝනා හිතාගෙන ඉන්නවා. ඔච්චරයි තියෙන්නේ. මොකද පින්වතුනි විවාහ දිවියටපත් වෙනකම් මනමාලය ඇසුරු කරන්නේ මනමාලියව. මනමාලිය ඇසුරු කරන්නේ මනමාලයව. ගෑණි වැවිනිහා ඇසුරු කරන්නේ නැහැ. මොකද දන්නේ නැහැ. මුණ ගැහෙන්නේ නැහැ හැමදාම කොහොමද දෙන්නේ? අර කොල්ල ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න විදිහට තමයි කතා කරන්නේ ගෑන් ළමයා. කොල්ල ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න විදිහට තමයි ගෑන් ළමයා රූපේ සකසගෙන ඉන්නේ. කොල්ල ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න විදිහට තමයි ගෑන් ළමයා සෙන්ට් එක ගහගෙන ඉන්නේ. එහෙම තමයි ඉන්නේ. කොල්ලත් එහෙම තමයි. ගෑන් ළමයා ආස්වාදයි කියලා හිතන් ඉන්න විදිහට තමයි ඔක්කොම ටික සරසගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දෙන්නට මුණ ගැහුණාම හරි ආස්වාදයි. ඒක ඉතින් මුණ ගැහිලා මාසයක් දෙකක් හිටියොත් ඉවරයි. හොඳ වෙලාවට මුණ ගැහිලා ආයේ නිදා වෙන් වෙන්නේ. වෙන් වෙනවා මුණ ගැහෙනවා, වෙන් වෙනවා මුණ ගැහෙනවා. වෙන් වෙනකොටම පෙලෙනවා, මුණ ගැහුණාම ආස්වාදයි. හිතනවා හරි. ගෑන් ළමයා තමයි ආස්වාද දෙන්නේ. ගෑන් ළමයා හිතන පිරිමි ළමයා තමයි ආස්වාද දෙන්නේ. වෙන් වෙනවා මුණ ගැහෙනවා. ඔහොම ඉන්න නිසා තමයි ප්‍රේම සබඳතා අවුරුදු 20ක් විතර තියෙන්නේ. හැබැයි බැඳලා පස්සේ සතියයි. ඉවරයි. ඇයි? වෙන් වෙන්නේ නැහැ නේ. වෙන් වෙවි යනවා නම් පෙලි නිදහස් වෙනවා. වෙන් වෙන්න බෑනේ එකතු වුණාම. ඒ නිසා සතියයි දෙකයි ඉවරයි. අර මහා පීඩාවල් නිදහස් වෙන ඉතින් එහාට මුකුත් නැහැ. පින්වතුනි, දරුවනේ, දැරියනේ, තරුණේනි මේක තේරුම් ගන්න. අපේ ආරාමේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ මේ හාමුදුරු කෙනෙක් පුළුවන් එක්කයි යන්නකො. අපේ හාමුදුරනේ අලුත්ම ෆිල්ම් එක ඇහිලා ඔබ වහන්සේලා ෆිල්ම් බලන්නෙත් නැහැ නේද? යන් බලන්න. පුළුවන් එක්ක යන්න කාව. අපේ හාමුදුරනේ ලැප්ටොප් එකක් ඇහිලා අලුත් ලැප්ටොප් එකක් ඔබ වහන්සේ ලැප්ටොප් එකක් දෙන්න ඔබ වහන්සේ එනවද සිවුර ඇරලා ගෙදර? පුළුවන් එක්ක යන්න හාමුදුරුවෝ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අලුතෙන් ගයක් හදලා දෙන්න. ඒ ගේ නම් පුදුම ආස්වාදයක් අපේ හාමුදුරනේ. යන්කෝ. පුළුවන් එක්ක යන්න හාමුදුරුවෝ. කාවත් එක්ක යන්න. ඇයි?
අපි පින්වතුනි උත්සාහ කරන්නේ වහල්කම් කර කර ඉන්න ලෝකෙන් නිදහස් වෙන්න. පින්වතුනි අපි මේ චීවරය දාගත්තේ වහල්කමින් නිදහස් වෙන්න. තඹ සතේක වැඩක් නැති ලෝකේ දේවල් වලට වහල්කම් කර කර ජීවිතය අවසන් කරලා දාලා නිකාම් විකාරයක් කරගන්න වැඩපිළිවෙලට නිදහස් වෙන්නේ නැහැ පින්වතුනි අපි පැද්දිලා ඉන්නේ. මේ සිවුර දාගෙන ඉන්නේ ඒකට. ඒ නිසා දවසින් දවස නිදහස් වෙනවා පින්වතුනි වහල්කම් කරන්න හිතෙන්නේ නැති වෙනවා දවසින් දවස. ඒ නිසා පෙලිල්ල නැහැ. පෙලිල්ල නැති නිසා කොහෙවත් යන්න ඕනේ නැහැ. කොහෙවත් මුකුත් බලන්න ඕනේ නැහැ. ෆිල්ම් බලන්න ඕනේ නැහැ. එළියට යන්න ඕනේ නැහැ. අප්‍රමාණ සුවෙන් කටයුතු කරගෙන යනවා අපේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා. ඇයි? පෙලෙන්නේ නැති නිසා පින්වතුනි. පොඩි හරි පොඩි පෙලීම් ටිකක් තියෙනවා නම් ඒ ටිකට මග වඩාගෙන යනවා පින්වතුනි. බොහෝ කාල යන කාලේ ඔය උත්තමයන් වහන්සේලා තමන්ගේ මගපල පූර්ණේ කරගෙන අරියත් ඵලෙන් පිරලා නිවිලා ඒකාන්තේම ආයික අහන්න දෙයක් නැහැ. ආස්වාදී යථාතතු හරියාකාරව තේරුම් ගත්තා නම් පින්වතුනි එතනින් එහාට සියලු යථාබෝධයේ මනසිකාර කරන්නයි තියෙන්නේ. එතනින් එහාට මේ ලෝකෙත් එක්ක තියෙන සකල බන්ධන නිරෝධ වෙලා යනවා. ගෑල් ළමයාගේ ආස්වාද තියෙනවා නමුත් තණ්හාවෙන් නැතුව ඉන්නවා. ඔය මොනවද වුම් කරන්නේ කොහොමද පින්වතුනි? එහෙම කරන්න බෑ. එතකොට කරන්නේ ඉවසගෙන හැංගිලා ඉන්න එක. එහෙම එකක් නෑ සම්බුද්ධ ශාසනය. එහෙම එකක් නෑ ශාසනය. හැංගිලා ඉන්නවා කියලා එකක් නෑ ශාසනය. කෑම බීම වලින් හැංගිලා ඉන්නවා කියලා එකක් නෑ. කෑම බීම පස්සේ යනවා කියලා එකකුත් නෑ. අවශ්‍යතාවයට කෑම ටිකක් ගන්න ඉච්චරයි. කෑම වලට බැඳිල්ලක් තියෙනවා. ඒ බැඳිල්ල තියෙන තව දුරටත් ඒව හොඳයි කියලා හිතන් ඉන්න ආස්වාද තියෙනවා කියලා හිතන් ඉන්නේ සැච්චරයි. ඒ දෘෂ්ටිය බිඳලා ගියාට පස්සේ මේක සංඥා වශයෙන් එන ටික දිනලා ගියාට පස්සේ එතනින් අර ප්‍රශ්නේ ඉවරයි. මොකද මෙතන ඇත්තටම තියෙන්නේ මොනවාද? රූප ටික රූපයක් තියෙනවා. ඒකේ විපාකෙට වේදනා හට ගන්නවා. විපාකෙට සංඥා හට ගන්නවා. විපාකෙට සංකාර හට ගන්නවා. විපාකෙට විඥාන හට ගන්නවා. ඕයින් ওই ටිකක් විතරයි ඔය එතන තියෙන්නේ. ඔය තියෙන ටිකට වින්ගොතුනි මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ওই විපාකෙට හැදෙන හිත්වල මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් ඕනේ නැහැ. හිත්වල තියෙන දෘෂ්ටිය නිසා ලෝකෙ තියෙන දේවල් ඕන වෙලා තියෙනවා. ඒකයි කියන්නේ. ඕන වෙච්ච ගමන් පින්විතනේ එතනින් එහාට මොකද කරන්නේ? පටන් ගන්නවා වහල්කම. මැරෙනකම්ම වහල්කම් කරනවා. පින්විතනේ ඔබ හිතන්නේ මැරෙනට පස්සේ නවතිනවා කියලාද? නෑ. වහල්කම් කරලා ඊට පස්සේ මැරෙනවා. දැන් ඔබ අහලා නැද්ද පින්විතනේ? පාළු ගෙවල් ඔය කියන්නේ වලව් එහෙම ගෙවල් දොරවල් අපෝ යන්න බෑ හොල්මන් ඉන්න හොල්මන්. ඔය ගින්දපුමින් මැරිලා ගිහිල්ලා කුණු පෙරේත වෙලා ආයි උපදිනවා. ඉපදිලා ඊට පස්සේ මොකද ගන්නේ? ඒත් වහල්කම නවත්තන්නේ. මරුණට පස්සෙත් වහල්කම නවතින්නේ නැහැ. දිගටම වහල්කම් කරනවා. මැරිලා ඉවර ඊට පස්සේ පෙරේත වෙනවා. පෙරේත වෙලා ඒ ගෙවල් වල අසුචි වලල් වලට රිංගනවා. මුළු වලට රිංගනවා. අඳුරු තැන් වලට රිංගනවා. රිංගලා කුණු පෙරේත වෙලා දැන්. කුණු පෙරේත වෙලා ඒත් අතාරින්නේ නැහැ. මගේ දේවල් වලට අත තියන්න එපා උඹ. මරනවා આવොත් එහෙම. මගේ රත්තරන් බඩු ටික ඔය අත තියන්න එපා. මගේ සාරි ටික ඔය අත තියන්න එපා. මගේ ගේ මේක අත තියන්න එපා. මගේ වාහනේ මේ අත තියන්න එපා. ඔබ මේක පැද්දොත් එම්ම ඇක්සිඩන්ට් කරවනවා. අතාරින්නේ නැහැ. කොහේ අතාරින්නද ඉතින්? මැරිලත් එතනින්වත් නවතින්නේ නැහැ. දරුවනේ ඒකයි කියන්නේ. ඔය යන පාර වැරදි. ඔය පාරේ ලබන්න තියෙන ඔන්න ඔය ටික. චුතිසිත පිරිසිදු කරනවා කියනවා කරන්න පුළුවන් ඉතින් හොඳයි. කරන්න බැරි බව තේරුම් ගන්න. ඔය හරියන්නේම නෙමෙයි. ඔය යන පාර වැරදි. ඔය පාරේ තියෙන්නේ මහා අගාධයක්. ඔය පාරේ කෙලවරක් නැහැ. සල්ලි කොච්චර හම්බ කරත් ඕක ඉවර වෙන්නේ නැහැ දරුවනේ. ඔබට උරුමයක් තියෙනවා. ඔබ මේ ලංකාද්වීපේ ඉපදුනේ නිකන් නෙමෙයි. ඔබ මහා පුණ්‍යවන්ත කෙනෙක්. ඔබ මහා පුදුම පින්වන්ත කෙනෙක්. ඇයි ඔබගේ පිනට ඔබ පයින් ගහන්නේ? ඔබ මේ තථාගතයන් වහන්සේගේ බණපදයක් ඔබට ඇහෙන්නේ නිකන් නෙමෙයි මේ. ඔබගේ උරුමය මේ කියන්නේ. ඔබගේ පින ගැන මේ කතා කරන්නේ. ඔබට උරුම වෙච්ච දේ ගැන කතා කරන්නේ. ඔබට අහිමි වෙච්ච දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබගේ උරුමය ඔබට දෙන්න හදන්නේ. ඔබගේ දායාදේ ඔබට දෙන්න හදන්නේ මේ. ඔබගේ දායාදේ පයින් ගහන්න එපා මේ පාපකාරී ලෝකයේ අදහස් වලට රැවටිලා පින්වතුනි. මේ කතා කරන්නේ ඔබගේ පින. ඔබ විසින් වෙහෙස මහන්සි වෙලා රැස් කරගත්ත පුණ්‍ය ශක්තියේ නිදාණය මේ දෙන්න යන්නේ ඔබට. මේ ඔබගේ තැන. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ඔබගේ තැන. ඔබ මේ තාක් සසරේ පින් කර අදිෂ්ඨාන කරේ මේ ශාසනය නිවෙන්න.
නිවෙන්න ඔබට ලැබිච්ච ජීවිතය ඔය තියෙන්නේ. ඔය ලැබිච්ච ජීවිතේ ඔය වටේ පිටේ ඉන්න පිරිස් ටීවී ටෙලිනාට්‍ය ඉන්ටර්නෙට් හරහා ඒවැ ඉන්න අසත්පුරුෂයෝ පින්වතුනි ඔබට ලැබිච්ච ඔබගේ අවස්ථාව ඔබගෙන් අහිමි කරනවා. මොකද ඔබට මතක නැහැ ඔබගේ අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ කියලා. මේ ඔබගේ chance එක. This is your chance. මේක මිස් කරගන්න එපා. මේ ඔබගේ අවස්ථාව පින්වතුනි. මේ ඔබගේ අවස්ථාව ගැනයි මේ කියන්නේ. ඔබගේ අවස්ථාව ඔබ මිස් කරගන්න එපා. ඔබගේ උරුමය ඔබ නැති කරගන්න එපා. මේ අපි උරුමයක් හදලා දෙන්න හදනව නෙමෙයි. ඔබගේ උරුමය ඔබ ලබන්න. ඔය කුණු ලෝකෙන් අයින් වෙන්න. මේ මහා සංග්‍රාමයට එකතු වෙන්න. පොල්ලත්තක් කහ වෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනය ආයි නැගී හිටින ඔය රහතන් වහන්සේලා ලෝකෙ බිහි වෙනවා. පිරිනැවෙනවා උත්තමයන් වහන්සේලා. සියලු දුක් නිවනවා. අප්‍රමාණ සුවයෙන් කටයුතු කරනවා. පියුතුන් මේ රහතන් වහන්සේලා බිහි වෙන කාලේ ඔබටත් උරුම අරිහතුන් වහන්සේ නමක් වෙන්න. අරියත් මෙහෙණියක් වෙන්න. අපිත් එක්ක එකතු වෙන්න වෙන්න. අපිත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න. පියුතුන් මහා පිරිස් රැස් වෙනවා. මේ ලෝකේ යථාර්ථය තේරුගත්ත මහා පුණ්‍යවන්ත දරුවෝ, මහා පින්වන්ත දරුවෝ. අනගාരിക ළමයි 50කට ආසන්න පිරිසක් ඉන්නවා පියුතුන් පැවිදි වෙන්න වෙලාවක් නැතු ඉන්නේ, ඉඩකඩ නැතු ඉන්නේ. ඔබ වගේම තරුණ ළමයි. තරුණ කියලා කියන්නේ තමන්ගේ රාජකාරී කෙනෙක් කරගන්න පුළුවන් එයා තරුණ එච්චරයි. එතනින් විතරක් නෙමෙයි ගෑනු දරුවෝ අතාරින්නේ නැහැ වැඩේ. පින තියෙනවා නම් එච්චරයි. ඒ ළමයි අනගාരികා වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ආරාමයේට ආසන්න යම් එහා තියෙන ප්‍රදේශයක ස්ථානයක ඒ අයම වෙන් කරගෙන අනගාരികාවක් විඳගෙන බොහෝ පිරිසක් එකට එකතු වෙලා 40කට ආසන්න පිරිසක් ඉන්නවා. මහා උගත් බුද්ධිමත් පිරිස. මහා බුදුම ගුණවන්ත පිරිසක්. ඊටත් වඩා පින්විතයි තමන්ගේ උරුමේ තේරුම් අරගෙන. ඒ පිරිස වැඩේ අතාරින්නේ. තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න මහා කැපවීමෙන් කටයුතු කරනවා. අනගාരികාවතක් පූර්ණේ කරනවා. ඉතින් පිරිමි දරුවෝ ටික ආරාමේ පැවිදි වෙනවා. මේ සම්බුද්ධ ශාසනය දරුවනේ. මේ ඔබගේ කාලේ. මේ ඔබගේ උරුමේ. ඔබ මොන වයසේ හිටියත් මොන තරාතිරමේ හිටියත් අතාරින්න එපා වැඩේ. මේ ජීවිතේ මේක කරගන්නවම කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න. ඒ උදෙසා වීරිය කරන්න, ඒ උදෙසා කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඒ කාන්තයෙන් පිටුතුනේ ඔබට අවස්ථාව සැකසීලා යන්න. ඒකයි අහන්න දෙයක් නැහැ. කොන්ද කෙලින් තියෙන්න ඕන. කෙලින් ඉන්න ඕනි හරියට. තථාගතයන් වහන්සේගේ වචන විශ්වාස වෙන්න ඕනි. යථාභූතව ලෝකේ දකින්න ඕනි. මේකුතුනේ මේ නිකන් නෙමෙයි මේ කියන්නේ ඇත්තනේ කතා කරන්නේ. යථාභූතව ලෝකේ දකින්න ඕනි. බුදු පියන් වහන්සේ තමයි මේකුතුනේ මේ ලෝකේ අපිට ඉන්න එකම වීරයා. උන්වහන්සේ තමයි අපි වේරගන්නේ. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේකුතුනේ එලෙසම ජීවමාන වෙනවා. කොහොමද දන්නේ? උතුමන් වහන්සේලා නිවෙන නිසා. දවසින් දවස නිවෙන නිසා. මේකුතුනේ බලහත්කාරයෙන් නෙමෙයි මේ සිවුරු ඉන්නේ. බලෙන් නෙමෙයි මේ සිවුරු පොරවගෙන ඉන්නේ. බොහොම ආදරෙන් සිවුරු පොරවගෙන ඉන්නේ, බොහොම කැමැත්තෙන් සිවුරු පොරවගෙන ඉන්නේ. මොනවාන් අඩුපාඩුවක් නැහැ පිටුතුනි කාට. නිවෙන්න තියෙන සද්ධර්මයේ තියෙනවා නම් පිටුතුනි එතනින් එහාට වෙන මොනවද? ඒකයි ඔබටත් මේ කියන්නේ. ඉතින් පිටුතුනි කොහොම හරි මහා වීරියෙන් කැපවීමෙන් වැඩ කළා, කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා. ඔබගේ විමුක්තිය මේ ජීවිතේ කොහොම හරි සාක්ෂාත් කරගන්න පිටුතුනි. ඔබට අපි ඉන්නවා. මේ මහා සංඝයා ඉන්නවා. මහා පිරිවරක් ඉන්නවා අපිකද නිකන් හිතන්නකො මෙතෙන්ට එන දරුවෙක්. තවත් තරුණ දරුවෝ 100කට 150ක් මැද්දට වැටෙන්නේ. ඒ දරුවට ඉතින් එතනින් එහාට තාම මොනවද වෙන්නේ? ගෙදර සහෝදර සහෝදරියෝ 150ක් ඉන්නවද? නෑනේ. යාළුවෝ 150ක් ඉන්නවද? නෑනේ. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තමයි හැමතැනම විද්‍යාමාන වෙන්නේ. ඉතින් මේ ශාසනය පුංචි තැනක් මේ. ඉතින් 150ක් මැද්දට වැන්නට පස්සේ මේක ඉතින් ඔබ කොහෙද තනි වෙන්නේ? ඔබට සහෝදරයෝ 150ක් ඉන්නවනේ. අර සහෝදරියෝ 40ක් මැද්දට වැටුණාම කොහෙද තනි වෙන්නේ? සහෝදරියෝ 40ක් ඉන්නවනේ රකින්න. ලෝකෙ උලා කනයිද? නෑ. එකම පරමාර්ථය නිවන. ඒක උදෙසා කැප වෙන මහ උත්තම උත්තමාවියෝ.
ඒ පිරිසට එකතු වෙන්න තියෙන එතනින් එහා තවත් මොනවද පිටුතුනි බලන්න තියෙන්නේ? ඔබට ඊට රැකවරණයක් කොහෙද තියෙන්නේ? සංඝ රැකවරණේ තන රැකවරණයක් කොහෙද තියෙන්නේ? ධර්ම රත්නයේ රැකවරණේ තන රැකවරණයක් කොහෙද තියෙන්නේ? බුද්ධ රත්නයේ රැකවරණේ තන රැකවරණයක් කොහෙද තියෙන්නේ? තුන් සරණ යන්න පුළුවන් කාලේ මේ උදා වෙලා තියෙන්නේ බලව. තුන් සරණේ සරණ ලබන්න. තිසරණ සරණ ලබන්න. ත්‍රිවිධ රත්නයේ සරණ යන්න. ත්‍රිවිධ රත්නයේ සරණ යන සියලු දෙනාගේ මලා සූචුණත් අදින්න. වැඩ වාසය කරන උතුමන් වහන්සේලා සූදානම්. අපි සූදානම්. මොකද ඔබ අපේ කල්යාණ මිත්‍රයෝ. මගේ කල්යාණ මිත්‍රයෝ මගේ මලා සූචිත අදින්න ලෑස්ති නම් මං ත්‍රිවිධ රත්නයේ සරණ ගිය නිසා මගේ ගුරු පරම්පරාවෙන් ඉන්නේ මේ ක්‍රමේ නම් අපිත් ලෑස්ති වෙන්න තියෙන්නේ. මොකද අපේ මුළු ජීවිතේම ගත වෙලා තියෙන්නේ අපේ නිවන කරගන්නත් ඔබගේ නිවන සකසලා දෙන්නත් එතනින් එහාට කිසිම බලාපොරොත්තුවක් අපි ගාව නැහැනේ. ඉතින් අපි ඉන්නේ මේකට නම් මේ 150ම ඉන්නේ ඒකට නම් මේ ඉන්න දසලක්ෂ සංඛ්‍යාත මේ ධම් ශ්‍රාවක පිරිස් ඉන්නේ ඒකට නම් ඔබ ඇයි බය වෙන්නේ? ඔබ තනි නෑ. ඔබට අපි ඉන්නවා. අපි ඉන්නවා ඔබගේ ආරක්ෂාවට. ඔබගේ සිව්පසෙට අපි ඉන්නවා. නිවන් දකින්න මිනිස්සෙකුට පිහිටක් වෙන්න තියෙනවා නම් ඊට වඩා භාග්‍යයක් අපි නම් දකින්නේ නැහැ පින්තුනි. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. මේ වැඩසටහන් මාලාව තුලින්ම පින්තුනි අපි ඔබට පෙන්නලා දුන්නා මේ ලෝකේ හැටි. අපි ඔබට පෙන්නලා දුන්නා මේ ලෝකේ මොනවද කරන්න ඕනේ කියලා. අපි ඔබට පෙන්නලා දුන්නා මේ ලෝකෙන් මිදෙන්න නම් මොකද්ද ඔබ එතනින් එහාට කරන්න ඕනේ කියලා. ඉතින් මේ ලෝකයේ පිළිබඳ බොහෝ තොරතුරු ඔබ දැනගන්න ඇති. මේ ලෝකේ ගැලවෙනව හැරෙන්න, මේ ලෝකේ මුලාව තේරුම් අරගෙන නිස්කාරණීය දුක් විඳින එකෙන් ගැලවෙනව හැරෙන්න වෙනනම් කරන්න දෙයක් නැති බව ඔබගේ මේ මහා පුණ්‍යවන්ත හිතට දැනෙනවා ඇති. ඉතින් පින්වතුනි ඔබ සියලු දෙනාටම ශ්‍රී සම්බුද්ධ ශාසනයත් එක්ක එකතු වෙන්න කියලා අප්‍රමාණ කරුණාසහගතව මෙත් සිතින් මහා සංඝරත්නය වෙනුවෙන් අපි ආරාධනා කරනවා. වහවහ අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා තථාගතයන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන අපි ඔක්කොම පිරිනිවිල යනවා. අපි සියලු දෙනාටම මේ අවස්ථාව සැකසෙලා තියෙනවා. අපි හැමෝටම මේ උරුමේ උරුමයි. ඒ නිසා ඔබගේ උරුමය ඔබ ලබන්න මේ ජීවිතේ කෙලවර වෙන්න කලින් මේ අත්බැවේදීම පිංගුතුනි ඒ උත්තරීතර අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න අවස්ථාව සකස ගන්න. ඔබට බැරි නෑ පිංගුතුනි ඔබට පුළුවන්. නිවෙන දහම තියෙනවා නම් වෙන මොනවද ඕනේ පිංගුතුනි? සංඝ රත්නේ ඉන්නවනම් වෙන මොනවද ඕනේ? ඔබ රකින්න මහා පිරිස් ඉන්නවනම් බලාගෙන වෙන මොනවද ඔබට ඕනේ? සල්ලි ඕනේ නෑ. අපි සල්ලි ඉල්ලුවේ නෑනේ පිංගුතුනි. මොකටද සල්ලි? සල්ලි වලට කරන්න බෑ පිංගුතුනි. සල්ලි වලට දුක් නසන්න පුළුවන් නම් ඉතින් අපි කරනවනේ. මුකුත් ඕනේ නෑ. ඔබ විතරයි ඕනේ. ඔබගේ හිත, ඔබගේ කැපවීම විතරයි ඕනේ. ඔබගේ වීරිය විතරයි ඕනේ. අපි ඉන්න ඔබට උදව් කරන්න. හොඳයි පිංගුතුනි එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාව කරලා මේ ධම් දේශනා මාලාව සමාර කරමු. හොඳයි පිංගුතුනි එහෙනම් සෑම සුදුනා සීපත් කරගෙන අනාදිම සංසාරය පුරාවටම ඔබ විසින් කරගන්න තිබෙනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි අද දවස පුරාවටම උදෑසන පටන් මේ දක්වා කාලය පුරාවට විවිධාකාරයෙන් බුද්ධ උපස්ථාන කරලා සංඝ රත්න උසාව විවිධාකාරයෙන් උපස්ථාන කරලා බුද්ධ පූජා විවිධාකාරයෙන් පවත්වලා කරගන්න තිබෙනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම දේශනා සංවිධානය කළා, දේශනා ශ්‍රවණය කළා, ධම්ම මනසිකාරය කළා, ධම්ම දේශනා කරලා කරගන්න තිබෙනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම මහා කාලයක් තිස්සේ මේ දේශනා මාලාවක් සංවිධානය කළා. ඒ සඳහා සම්බන්ධ වෙලා දේශනා කළා, දේශනා ශ්‍රවණය කළා, මනසිකාරය කළා කරගන්න දිනවා. සියලුම අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න මේ කරගන්න දිනවා. සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සියලු දෙනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නව අපගේ ගුරු දේවත්වයන් වහන්සේ ඇතුළු සියලු මග වඩන්නා භික්ෂුන් වහන්සේලා සෑම සිදුනත් ඒ වගේම ලෝකාත්‍රේ පුරා මග වඩන්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසක්. ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ලකපෙලා කටයුතු කරන්නා මහානායක අනුනායක කියන ලෝකාත්‍රේ පුරා වැඩ වාසය කරන මහානායක අනුනායක ආතුරේ සියලු මහා සංඝරත්නය සෑම සිදුනත් ඒ වගේම පිංගුතුනි ආරාමයේ හා සහසම්බන්ධ වෙලා ඒ කටයුතු වල පූර්ණ දායකත්වය ලබා දෙනා වූ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා මහත් මාත්මී සෑම සිදුනත් ඒ වගේම ආරාමයේ
දායකාරකාදීව සහ සම්බන්ධලා කටයුතු කරන්න නම් සෑම සින්නා සිහිපත් කරගන්න. ඒ වගේම ඔබගේ මව් දෙමාපිය හිත මිත්‍ර ඥාති ආදී යම් පිරිසක් ඉන්නවා සින්නා සිහිපත් කරගන්න. ඒ වගේම ශ්‍රම කඳුලකින් වචන මාත්‍රකින් සාදුකාරයෙන් හරි ඔබගේ නිවන් මාර්ගට ඔබ තල්ලු කරන්නට ඒ උදෙසා ළඟා කර දෙන්න උදව්පකාර කළ යම් පිරිසක් ඉන්නවනේ සෑම සින්නා සිහිපත් කරගන්න පිටුතුනි. ඒ වගේම මේ රට ආරක්ෂා කරන පාලනය කරන සංවර්ධනය කරන යම් පිරිසක් ඉන්නවනේ ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන ආරක්ෂා කරන යම් පිරිසක් ඉන්නවනේ සෑම සින්නා සිහිපත් කරගන්න. ඒ වගේම මේ ධර්ම දේශනා මේ ආකාරයෙන් කරගන්න. මේ විද්‍යාඥ වශයෙන් ඉන්නා පිරිස් මේ විදාකාරී මේ තාක්ෂණික මෙවලම් ලෝකෙට හඳුන්වලා දීලා ඒ දේවල් අද භාවිතා කරලා මේ මහා දේශනා කරගන්න මේ අවස්ථාව සැකසීලා තිබුණා. ඒ සඳහා සහ සම්බන්ධලා කටයුතු කරාවේ ලෝකෙට මේ දේවල් හඳුන්වලා දීපු යම් පිරිසක් ඉන්නවා විද්‍යාඥ සම්මත යම් පිරිසක් ඉන්නවා සියම් දෙනා සිහිපත් කරගන්න මේ කර කටයුතු නා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගාවක් විරංගායි සියලු දෙනා කෙරෙහි විහිදී පැතිරී යත්වයි පින් විහිදී පැතිරී යාම ඒ සියලු දෙනා පැහැදිලිවල දෙමින් නව රෝගාබාධ නැත්නම් ඒ සියල්ල ගසා දූරින් පුත වෙතද ඒ වගේම 890 රෝග 99 කේ 203ක් අන්තර ඇත්තයි සියල්ල ගසා දූරින් පුත වෙත්තා ඒ වගේම ඒ සියලු දෙනාගේ ශරීරය සත්ත්ව ධාතු දූෂණ වීම පෙනියව රෝගාබාධ නැත්නම් සියල්ල ගසා දූරින් පුත වෙත්තා සියලු දෙනාම දස කුසලයෙන් මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා හිතාගෙන සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරන්න. හොඳයි පිටුදිනේ වගේම සිහිපත් කරගන්න ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම දක්වලා කටයුතු කරන්න අවසක දෙවියන් තුමැද ශ්‍රී පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජගේ දිව්‍ය ලෝකේ වැඩ වාසය කරන උත්තරාෂ්ට්‍ර විරුද්ධ විරූපක්ෂ වෛශ්‍රවණය කියන සතරන් දෙහිමාරල්චායගේ පරිවාර සේනා පිරිස ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම දක්වලා කටයුතු කරන්නව 18ක් යක්ෂ සේනාධිපතිවරු සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම ආරාමයේ ගහක් ගානේ කොලයක් ගැනීමෙන් තරඟ වැඩ වාසය කරන මුක්ෂ දේවතා පිරිස සියලු භූමාර්ධ දේවලු සෑම සින්නාත් සිහිපත් කරගන්න ඒ වගේම පොළොව තලයේ පටන් අකටිනා බ්‍රහ්ම ලෝකේ දක්වා වැඩ වාසය කරන සීලුම සම්මද්දෘෂ්ටි දේව සමයන් වහන්සේලා පිරිසක් වෙනවා සෑම සින්නා සිහිපත් කරගන්න. ඒ වගේම පිටිට ඔබට පීඩා ආරක්ෂා රැකවරණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩිබුණ්ඩ ගම්බාර බණ්ඩාර ආදී නානානම් ගොතුනි පෙනී සිටිනා වූ සම්මද්දෘෂ්ටි දේව සමයන් වහන්සේලා පිරිසක් වෙනවා ඉෂ්ඨකාමී දේවරු පිරිසක් වෙනවා සින්නා සිහිපත් කරගන්න. ඒ වගේම සම්බුද්ධ ශාසනය චිරජීවනලා ආරක්ෂා උදලා කැපෙලා කටයුතු කරන ආගලෝක කිසිම සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදලා කටයුතු කරන යම් පිරිසක් වෙනවා සින්නා සිහිපත් කරගන්න. මේ කරගන්න දුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංග ඒකේර ත්‍රිවිධි පැතිරියත් පින් විධි පැතිරිය යාමතුන්ගේ දිව්‍යංගේ දේවානුභාවයේ 이르දී බලිත තේජපටිපාණ ඥානිතව වඩා වර්ධිනවා චිරාත් කාලය සිට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ ඒකාන්ත හේතු වාසනා සකසීයත්යි සේදනාම දස කුසලයෙන් මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා හිතන සාදුකාරයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. හොඳයි පිටුනේ වගේ සිහිපත් කරන අන්තිම සංසාරය පුරා පැමිණි ගමනේදී ඔබගේ නමින් මළ ගියාව යම් ඥාති පිරිසක් ඉන්නවා සින්නා සිහිපත් කරගන්න. ඒ වගේ සතර පුරා පැමිණි ගමනේදී විවිධාකාරයේ පිරිස රසපුරුදු බහර ලක් කරලා විවිධාකාර රසපුරුදු මතමතන් දරාගෙන විවිධාකාරයේ පිරිසට හිංගින් සාපාදු පාද කරලා අද ඔබ මරණා කපනවා කොන්න නිවන් මාර්ගට බාධා කරනවා කියලා සිතාගෙන අධිෂ්ඨාන කරන සින්නා යමනුස කොටාසයක් ඉන්නවනම් ඒ සෑම දිනක් සිහිපත් කරගන්න පිටුනේ අනාදිම සසර පුරා පැමිණි ගමනේදී මවදීමාපි හිත මෙච්ච ඥාති යම් ආකාරයෙන් ඥාතිකම තිබෙන යම් පිරිසක් මළ ගියාව පිරිසක් වෙන සිනා සිහිපත් කරන ඒ වගේම උපන්දාපල මේ දක්වා කාලය පුරාවටම ඔබගේ නමින් මළ ගියාව නම් වශයෙන් මතක් වන්නා වූ නම් වශයෙන් මතක් නොවන්නා වූ සියලුම ඥාති මිත්‍රාචුරණා සිහිපත් කරගන්න දුනා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංග ඒකේ විදි පැතිරියත් ඒ වගේම කොයිඩ් වාර සංගතයන් නිසා ලෝකාත්‍රේ පුරා මළ ගියාව යම් පිරිසක් වෙන සිනා සිහිපත් කරන ඒ වගේ සුනාමි වේසින ඒ වගේ මහා යුද්ධයක් පැවතුණා ඒ ආදී දේවල් නිසා ලෝකාත්‍රේ පුරා මළ ගියාව යම් පිරිසක් වෙන සිනා සිහිපත් කරගන්න මේ කරගන්න දුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගේ සදාගෙන විදි පැතිරියත් අපින් විදි පැතිරිය යම්තුනෙන් එය දුගති ගාම වෙලා ඉන්නවනේ එතැන්ගෙන් අතහැරලා මිදෙර සම්මුද සුගතියක් බවලවත් ප්‍රයි සුදනාම දස කුසලයේ මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාර දීලා මලගේ ඥාතීන් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටු සිහිපත් කරගන්න මේ කරගෙන දුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල මහා බල මහිමෙන් ඔබ අප සිදු දිනා ඇතුළු ඒ සෑම සිනාට මේ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබේ. වගේම මේ කරගෙන දුන අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය කුසල ශක්තිය ආශිර්වාදයෙන් ඒ වගේ මේ ප්‍රත්‍යානුමෝදනා පුණ්‍ය අනුමෝදනා තුලින් නැගී ගියා වූ මහා පුණ්‍ය ශක්තිය මහා අනුභවයෙන් මේ මිහිමල්ල මත ලක්ෂ ගණන් හරියතුන් වහන්සේලා පහළ වෙත්වා හිතන සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගෙන දුන සීලම පුණ්‍ය කුසල ශක්තිය අනුභවයෙන් ඒ වගේ මහා ප්‍රත්‍යානුමෝදනා අදිෂ්ඨාන කිරීම තුලින් නැගී ගියා වූ සීලම පුණ්‍ය කුසල ශක්තිය මහා අනුභවයෙන් ඔබ අප සියලු දෙනාටම මේ ජීවිතයේ තුළදී මේ අත්දැකීම තුළදීම ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සිල් පින්සල ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියන සාදුකාරය දීලා අදිෂ්ඨාන කරන්න. සෑම සිනාටම යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට මෙහාපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. යතිවර යාත්‍රා